Sadhu, sadhu, sadhu. Samanta cakkavalesu atra gacchantu devata saddhammang muni rajassa sunantu sagga mokkadam ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල්කන්ද සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියූපමස්ස සංසාර සෝතේසු සේතූපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහඳුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජ්ජුභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු ඛෙත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහා සංගරුවනට පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාධු මේ භන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේසේතු යමහං භගවතෝ ධම්මං සුත්වා ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපි පහිතත්තෝ විහාරේයන්ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි අමාදොර විවර විය සදහම් විකාරයෙන්
අද දවසේ ඔබට ඇසෙන මේ පිවිතුරු ධර්ම දේශනාව සඳහා අපට ආරාධනා කළේ ගල්කිස්සේ පදිංචියේ පින්වත් ලලිතා කෙස්සිරි මෑණියන්. එම මෑණියන්ගේ දයාබර පුතණුවන් වන ජනවාරි මාස 14 වන දින උපන් දිනය සමරන අමල් සංඝන කෙස්සිරි පුතාට සෙත් ප්‍රාර්ථනා කරමින් තමයි මේ පින්වත් මෑණියන් මෙම ධර්ම දේශනාව විකාශය කරවා ගනු ලබන්නේ. ඒ පින්වත් මෑණියන්ගේ හදවතේ තවත් බොහෝ බලාපොරොත්තු ප්‍රාර්ථනා තබාගෙනයි මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරවාගෙන ඒ පුණ්‍ය ශක්තියෙන් තම පුතුටත් එවැගේම තම ලේලිය ඇතුළු මුණුපුරු හැම දෙනාටමත් යහළු හිත මිතුරන් හැම දෙනාටමත් මිය පරලොව ගිය ඥාති බන්ධු වර්ගයා ඇතුළු දෙවියන් සහිත ලෝකයට මේ පින් අයිති වේවා කියන පිවිතුරු බලාපොරොත්තු වෙනුයි ඒ පින්වත් ලලිතා මෑණියන් මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරවාගෙන ලබන්නේ. ධම්ම දානං සබ්බ දානං ජිනාති. එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. සෑම දන් පරයා ධර්ම දානයම අග්‍රවන බව. සියලු දන් පරයා ධර්ම දානයමයි අග්‍රවන්නේ. ලෝකේ දාන වර්ග කිහිපයක් තියෙනවා. ඒ වගේම ඒ දානයන් අතර අග්‍රම දානයකුත් තියෙනවා. ඒ දාන වර්ග කිහිපය තමයි සමහර කෙනෙක් ස්වාමීන් වහන්සේලාට වේවා, එහෙම නැත්නම් වෙනයම් ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයෙකුට වේවා ආහාර දානයන් ලබා දෙනවා. ආහාර පාන සුදුසු වෙලාවේ සුදුසු කල්හි කාලයට ගැලපෙන විදිහට ආමිෂ දානයක් ලෙස ආහාර පාන දන් දෙනවා. සිල් සමාදන් වෙලා ඉන්න සිල්වත් උපාසක උපාසිකාවරුන්ට නමුත් දානයක් පූජා කරනවා. ඒ ආහාර දානය, ආහාර පාන දානය, ඒ වගේම වස්ත්‍ර දාන තියෙනවා. නොයෙක් දෙනා නැති බැරි අයට ඇඳුම් පැළඳුම් පූජා කරනවා. ඒ වගේම සමහරු මහා සංඝරත්නයට චීවර සකස් කරලා පූජා කරනවා. ඒ වගේම සමහර ඇත්තෝ වස්ත්‍ර දාන වලට අමතරව මිල මුදල් වගේ දේවලුත් පරිත්‍යාග කරනවා තමන්ගේ ශක්ති පමණින් නැති බැරි අයට. සමහර ඇත්තෝ තමන්ගේ ධනවත්කමේ පමණින් ගෙවල් දොරවල් හදලා එහෙමත් පූජා කරනවා. ඒ වගේම සමහර ඇත්තෝ තමන්ගේ ධනවත්කමේ පමණින් තමන්ට තියෙන ඇති හැකි පමණින් නොඑක් විදිහේ පූජාවන් සකස් කරලා මල් පූජා, සුවඳ පූජා, ඒ වගේම ඇඳ පුටු කොට මෙට්ට පූජා මේ වගේ දේවල් සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවත් දානයට අයිති වෙනවා කියලා. ඒ වගේම සමහර කෙනෙක් ඒ වගේ බඩු මුට්ටු පූජා කරන්නේ නැහැ. තමන්ගේ ශරීරයේ කායික ශ්‍රමය දන් දෙනවා. බඩු මුට්ටු පූජා කරනවටත් වඩා ආමිෂ දානයක්, ආහාර පාන දානයක් දෙනවටත් වඩා ටිකක් අමාරු දෙයක් තමයි තම ශරීරය වෙහෙසවලා සංඝෝපස්ථාන සිද්ධ කිරීම. සිල්වතුන්ට ගුණවතුන්ට උවටන් කිරීම ටිකක් අමාරු වැඩක්. ඒක හැමෝටම කරන්න බෑ. ආහාර පාන දන් දෙන එක බොහෝ දෙනා කරනවා. නමුත් ශ්‍රමය දන් දෙන එක හැම දෙනාටම කරන්නට බෑ. ශ්‍රම දානය කියලා කියන්නේ ඒක බොහොම උසස් දානයක්. ඒ වගේම අභය දානය තවත් දානයක්. ඒ කියන්නේ තව කෙනෙකුගේ, තව සත්වෙකුගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරලා දීම. ලෝකයේ කෙනෙක් තව කෙනෙක්ව ඝාතනය කරන්නට සූදානමින් සිටියේදී කරුණු පෙන්වා දීලා ඒ ඝාතනය වළක්වනවා නම්, එහෙම නැත්නම් ඝාතනය කිරීමට නියමිතව සිටින තිරසංගත සතුන් ඒ ඝාතනයෙන් මුදවනවා නම්, ඒ වගේම ඝාතනය කිරීමට කණුවල ගැට ගහලා හිටින, යූපස්තම්භයන්හි ගැට ගහලා තියෙන, ගවයෝ වගේ, එළුවෝ වගේ, බැටළුවෝ වගේ මේ වගේ සතුන් ඉන්නවා. ඇතැම්විට කුරුල්ලෝ කූඩු කරලා ඉන්නවා. ඉතින් මේ වගේ අය තමන්ගේ ශක්ති පමණින් මිල මුදල් ලබා දීලා මුදා හරිනවා. එතනත් මහා දානයක්. ඒකට කියනවා අභය දානය කියලා. ඒ වගේම යම්කිසි කෙනෙක් පන්සිල් ආරක්ෂා කරනවා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා, සොරකමින් වෙන් වෙලා, වැරදි කාම සේවනයෙන් වෙන් වෙලා ඒ පංචශීලයේ හෙවත් පංචශීලය ආරක්ෂා කිරීමම මහා දාන පහක් බව බුදුරජාණන් වහන්සේ වදාලා. මහා දන් පහක් ලබා දීමක්. ප්‍රාණඝාතයෙන් වෙන් වෙච්ච කෙනා ලෝකේ ඉන්න සියලු සත්වයන්ට අභය දානය ලබා දුන්නා හා සමානයි. ඒ වගේම සොරකමින් වෙන් වෙච්ච කෙනා ලෝකේ හැම දෙනාගේම අයිතිවාසිකම් සුරක්ෂිත කරලා දුන්නා හා සමානයි. කෙනෙක් වැරදි කාම සේවනයෙන් වෙන් වුණා කියන්නේ එයා නිසා බයක් ඇති ගැනීමක් කාටවත් ඇතිවන්නේ නැහැ. ඒ වගේම කෙනෙක් බොරුවෙන් වෙන් වුණා කියන්නේ එයා නිසා ලෝකේ කාටවත් බයක් සැකයක් ඇති ගැනීමක් හටගන්නේ නැහැ.
කෙනෙක් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන් වුණා කියන්නේ එයා නිසා ලෝකේ කාටවත් බයක් සැකයක් පැති ගැනීමක් අටගන්නේ නැහැ. එනිසා ඒ කාරණා පහ යම්කිසි කෙනෙක් ආරක්ෂා කරනවා නම් ඔහුද මේ ලෝකයට මහා දානයක් ලබා දෙන පුද්ගලයෙක් බව බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙකුට මේ සෑම වර්ගයකම දානයන් ඊට උසස් ආකාරයෙන් සිද්ධ කර ගන්නට පුළුවන්. ආහාර පාන දන් දෙන්නට පුළුවන්, ශ්‍රමය දන් දෙන්නට පුළුවන්, અભය දානය ශක්තිපමණින් සිද්ධ කරන්නට පුළුවන්. ඒ දේවල් සිද්ධ කරන්නට පුළුවන්. පංචශීලය ආරක්ෂා කරමින් පෝරාණ වූ අග්ගඤ්ඤ වූ ඒ පංච මහා දානය ලබා දෙන්නත් පුළුවන්. පංචශීල ආරක්ෂා කිරීම වශයෙන් මේ සියලු දානයන් අතර අග්‍ර වූ දානයක් තියෙනවා. ඒ දානය තමයි ධර්ම දානය කියලා කියන්නේ. ඒ ධර්ම දානය ලබා දීම එසේ මෙසේ පින්කමක් නෙමෙයි. යම් කෙනෙක් බණ පදයක් දේශනා කරන්නට ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන්. ඒ වගේම ඒ බණ පදයේ දේශනා කරන මොහොතේදී යම් කෙනෙක් ඒ බණ පදයේ ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරනවා. ඒ වගේම යම් කෙනෙක් ඒ ධර්ම දේශනාව අනුව ජීවිතය සකස් කර ගන්නවා. මේ කරුණු සම්පාදනය වෙද්දී ඒ ධර්ම දානය නිසා බොහෝ දෙනාට සිත ශාන්තිය සැලසෙනවා. දේශකයන් වහන්සේටත් ධර්ම දේශනාව තුළින් මහා පිනක් එකතු වෙනවා. ඒ වගේම යම් කෙනෙක් සිත පහදවාගෙන අසනවා නම් මහා කල්ප ගණනාවකට ඒ පින හේතු වෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්ම දානය කියන්නේ තමන්ටත් අනුන්ටත් දෙවියන් සහිත ලෝකයටත් පමන කළ නොහැකි උදාර උත්තම සැනසීමක්, ප්‍රතිලාභයක්, ආරක්ෂාවක්, රැකවරණයක්, පිළිසරණක්, අනාගතයේ මහා විපුල සැනසීමක් උදා කරලා දෙන අග්‍රම දානයක්. ඉතින් ඒ නිසා අද වගේ දවසක මේ ධර්ම දානය ලබා දෙමින් මේ පින්වත් ලලිතා මෑණියෝ බොහෝ කලක පටන් ස්වාමින් වහන්සේලාට අපෝපස්ථාන කරන මවක්සේ බොහොම සෙනෙහසින් බොහොම මෛත්‍රියෙන් ජීවිතයේ බොහෝ දේවල් කැප කරලායි ඒ පින්වත් මෑණියන් මේ ශාසනයේ කටයුතු කරන්නේ. ස්වාමින් වහන්සේලාට මහා සංඝරත්නයට සිත පහදවාගෙන ඒ පින්වත් මෑණියෝ අද දවසෙත් බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම දාණයෙන් ඒ පින්වත් පුතණුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම ඇතුළු ධර්මාවබෝධය ලැබේවා කියන පිවිතුරු ප්‍රාර්ථනාව. අද මේ ධර්ම දේශනාවේදී මා ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ පුන්න සූත්‍රය. එහෙම නැත්නම් පුන්න ස්වාමින් වහන්සේ අරභයා බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලින් වදාළ මිහිරි ධර්ම පරයායක්. හැම දිනාටම ගිහි පැවිදි මේ ධර්ම පරයාය එකසේ වැදගත් වෙනවා. ගිහි ජීවිත ගත කරන ඇත්තන්ටත් පැවිදි ජීවිත ගත කරන ස්වාමින් වහන්සේලාටත් මේ පුන්න සූත්‍රය නිතර නිතර මෙනෙහි කළ යුතු සූත්‍රයක්. මෙමගින් කියා දෙනු ලබන්නේ ඉවසීම ගැන, දරා ගැනීම ගැන, අපි මේ ලෝකේ ජීවත් වෙද්දී කොහොමද හිතන්නට ඕන, අපේ ජීවිතය ගැන කොහොමද හිතන්නට ඕන, මෙන්න මේ ගැඹුරු ධර්ම කතාවයි මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සබත් නුවර දෙව්රම් වන අරණ සඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවන්ගෙන් ආලෝකමත් කරමින් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සමයේ තමයි මේ පුන්න ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට එන්නේ. මේ පුන්න ස්වාමින් වහන්සේගේ උපන් ගම තමයි සුණාපරන්ත දේශය. ඉතින් මේ සුණාපරන්ත දේශයේ ඉඳන් කලින් කලට මේ පුන්න ස්වාමින් වහන්සේ සවැත් නුවරට වෙළඳාම එනවා ගිහි කාලේ. ඉතින් මෙහෙම වෙළඳාමේ ඇවිල්ලා බඩු මුට්ටු විකුණලා ලාභයක් උපයාගෙන නැවත සුණාපරන්ත දේශයට ගමන් කරනවා. ඔය විදිහට එක වාරයකදී ගැල් පුරවාගෙන බඩු වෙළඳ බඩු අරගෙන සවැත් නුවරට ආපු අවස්ථාවක තමයි මේ පුන්න ස්වාමීන් වහන්සේට ආරංචි වුණේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා තුන් ලෝකයක් අමා දහමින් සනසාලමින් සවැත් නුවර දෙව්රම් වනාරණේ වැඩ ඉන්නවා කියලා. ඒ ස්වාමීන් වහන්සේ ඒ පුන්න ස්වාමීන් වහන්සේට ගිහි කාලේ ඉතා ප්‍රසිද්ධ වෙළෙන්දෙක් හැටියට සවැත් නුවර ප්‍රදේශයේ නවාතැන් අරගෙන තමාගෙන බඩු මුට්ටු සේවකයන් ලබා විකුණමින් සිටියදී සවැත් නුවර වාසී ඒ සුවිශාල ජනකායක් හැමදාම උදේ හවා දෙව්රම් විහාරයට යනවා එනවා මේ ස්වාමීන් වහන්සේට ගිහි කාලේ දැක ගන්න ලැබෙනවා. ඉතින් මේ දැකීමත් සමග මේ පුන්න ස්වාමීන් වහන්සේ ගිහි කාලේ අහනවා තමන්ගේ සේවකයන්ගෙන් මේ විශාල ජනකායක් උදේ හවා වැල නොකැඩී ඇයි මේ දෙව්රම් විහාරයේ පැත්තට යන්නේ? කුමක්ද මේ ඇති කාරණේ? මොකක්ද රහස? අන්න එහෙම විමසුවා. ඉතින් ඒ වෙලාවේ සේවකයෝ කියනවා ආර්යයන් වහන්සේ සවැත් නුවර දෙව්රම් වනාරණේ
ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වැඩ ඉන්නවා. ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණසාගරයට පැහැදුන ඒ භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යමත් ධර්මයේ සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේගේ සුප්‍රතිපන්න මහා සංගරුවන සරණ ගිය පිරිස් තමයි මේ උදේ හවා ඒ බුදු පුදයට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට යන්නේ මේ මිහිරි ධර්මයේ ශ්‍රවණය කිරීම පිණිස. ධර්මයේ පුරුදු කිරීම පිණිස. ඉතින් අන්නේ වෙලාවේ මේ වෙළඳ නායකතුමාට කල්පනාවක් ඇති වෙනවා මමත් යන්නට ඕන ඒ භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීම. මමත් යා යුතුයි ඒ භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න. තම සේවකයනුත් සමග බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ගියා. බැහැ දකින්නට ගිහිල්ලා දකින්නකොටම මේ ස්වාමින් වහන්සේට එදා බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ පැහැදීමක් ඇති වුණා. වචන වලින් කිව නොහැකි ශ්‍රද්ධාවක් හදවතේ ඇති වුණා. අහෝ මම ජාති සංසාරේ පාරමිතා පුරාගෙන එන්නට ඇත්තේ මේ වාගේ ආශ්චර්යමත් ගුණ වලින් පිරී ගිය ගුණ ධන නිධානයක් මුණගස්වා ගැනීම පිණිසයි. ඒ බුදුරජාණන් වහන්සේ මට මුණ ගැසුණා. මගේ මේ ජීවිතේ ලැබිච්ච වටිනාම නිධානය අද පහළ කරගත්තා කියලා. උන්වහන්සේ ගිහි ජීවිතේ සිටියදී දෙව්රම් විහාරයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම වන්දනා කළා. වන්දනා කරගෙන එකත් පසකට වෙලා වාඩි වෙලා එදා බුදුරජාණන් වහන්සේ දෙව්රම් වනාරණේදී වදාළ ඒ මිහිරි ධර්ම දේශනාවට සවන් දුන්නා. දේශනාව අවසන් වෙනකොටම මේ පුන්න ස්වාමින් වහන්සේට එදා හිතුණා මේ පිවිතුරු ධර්මය මට ගෙහෙ ගෙදර ඉඳන් සම්පාදනය කරනවා කියන එක ලෙහෙසි දෙයක් නෙමෙයි. වෙලහෙළඳාම් කරන්න වෙනවා. එහෙ මේ ගමන් කරන්න වෙනවා. නිතර කටයුතු වල යෙදෙන්නට වෙනවා. ගිහි ජීවිතයක් කියන්නේ බොහෝ බාධා කරදර සහිත තැනක්. සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ අභෝකාසෝ පම්බජ්ජා කියලයි බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ. පැවිද්ද කියන්නේ හරියට අභ්‍යාවකාශය වගේ. ගිහි ජීවිතය කියන්නේ බොහෝ බැඳුම් කරදර ප්‍රශ්න ගැටලු සහිත තැනක්. ඉතින් එනිසා මම මේ වෙළඳ ව්‍යාපාර සියල්ල අතහැර දාලා මේ වෙළඳ ව්‍යාපාර වලින් වෙන් වෙලා මම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණොත් හොඳයි කියන මෙන්න මේ සිතුවිල්ල මේ පුන්න ස්වාමින් වහන්සේට එදා ඇති වුණා. ඒ විදිහට ඇති වෙලා තම සුවිශාල සේවක පිරිසක් සමග ඒ වෙළඳ කණ්ඩායමේ ඒ ගැල් හමුදාවේ හිටපු ප්‍රධානිය ආමන්ත්‍රණය කළා. ඒ කියන්නේ මේ පුන්න ස්වාමින් වහන්සේගේ යටතේ වැඩ කරන ආය කම්මික හෙවත් ගනුදෙනු කරන කෙනා මිල මුදල් ගණන් හදන කෙනා කැඳවලා කියනවා මේ සැරේ වෙළඳාමෙන් මෙච්චර ධනයක් ලැබුණා. ඒ වගේම මෙච්චර කොටසක් ලාභ ලැබුණා. මේ ලාභයත් මේ ධනයත් අරගෙන නුඹ මගේ රටට ගිහිල්ලා මගේ මලනුවන් ඉන්නවා ගෙදර. මගේ මයිලනුවන් ඉන්නවා ගෙදර. එහෙම නැත්නම් මල්ලේ ඉන්නවා ගෙදර. ඒ මල්ලිට මේ හැම තොරතුරක්ම ලබා දීලා මේ ධනය ඔහුට ලබා දෙන්න කියලා තම පිරිස පිටත් කරලා යවලා මේ ස්වාමින් වහන්සේ දා බුදු සිරිපා බියස ශාන්ත සුන්දර පැවිදි ජීවිතය ලබා ගත්තා. කසාවතක් ධර්මින් පැවිදි ජීවිතයට පත් වුණා. ඉතින් මේ පැවිදි ජීවිතයට පත් වෙච්ච කාලේ පටන් උන්වහන්සේ බොහෝම උවමනාවෙන් මහාන ධර්මයේ පුරුදු කරනවා. ශ්‍රමණ කෘත්‍ය සිද්ධ කරනවා. කර්මස්ථානයේ අතහරින්නෙම නැතුව භාවනා කරනවා. පිණ්ඩපාතේ වඩිද්දී නැවත පෙරලා වඩිද්දී කුටි සේනාසනයේදී සක්මන් මළුවේදී මේ සෑම තැනකදීම ඒ ස්වාමින් වහන්සේ Tamanගේ කර්මස්ථානය හොඳට මෙනෙහි කරනවා. කර්මස්ථානයේ ගිලිහෙන්නම දෙන්නේ නැහැ. හැම වෙලාවකම පුරුදු කරන භාවනා අරමුණේ හිත තබාගෙන ඉන්නවා. සැතපෙන වෙලාව හැර සසු සෑම වෙලාවකදීම සතර ඉරියව්වේදීම මනාව භාවනාව නැත්නම් මනාව ඒ බුදුරජාණන් වහන්සේගෙන් උගත් ධර්මයේ මනසිකාර කරනවා. ඉතින් මේ විදිහට සවැත් නුවර ප්‍රදේශයේ අවුරුදු කිහිපයක් මේ ස්වාමින් වහන්සේ භාවනාවේ යෙදෙමින් හිටියා. නමුත් මේ ස්වාමින් වහන්සේට මඟ ඵලයක් ලබන්නට බැරි වුණා. ඒකට හේතුව තමයි ඒ ස්වාමින් වහන්සේට සවැත් නුවර ප්‍රදේශයේ තිබ්බ ඒ දේශගුණික తত্ত্বය තරමක් ගැළපුණේ නැහැ. උන්වහන්සේ විදේශයක ඉඳන් තමයි සවැත් නුවරට ආවේ. බොහොම දුර ඈත රාජ්‍යයක ඉඳන්. ඉතින් උන්වහන්සේ තීරණය කළා මට මේ ප්‍රදේශයේ මේ කාලගුණික తত্ত্বය මේ සීතෝෂ්ණය ගැළපෙන්නේ නැහැ. එනිසා මට නිතර කායිකව වුණත් ආබාධ හැදෙන්නට පුළුවන්. ඍතුව සප්පාය නැති නිසා මට මේ ප්‍රදේශයේදී භාවනාව සමෘද්ධමත් වෙන්නේ නැහැ. මම බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා කර්මස්ථානීය තවත් ඉගෙනගෙන තවදුරටත් ඉගෙනගෙන භාවනාව වැඩිදුරටත් ඉගෙනගෙන මම මගේ රටට යන්නට ඕන. මගේ රටේ ඉන්නවා මගේ සහෝදරයෝ ඥාතීන් හිතවතුන් ඒ අය මට උපස්ථාන කරાવી. ඒ වගේම මට පුළුවන්කම ලැබෙනවා
මගේ රටට ගියාට පස්සේ මගේ ජනපදයට ගියාට පස්සේ මගේ ඥාතීන්ට හිතවතුන්ට රටවාසීන්ට හැම දෙනාටම මේ ධර්මයෙන් පිහිට වෙන්න මට පුළුවන්කම ලැබෙනවා. එනිසා මම යන්නට ඕන මගේ රටට කියලා මෙහෙම තීරණයක් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගමන් කරලා ඒ රන් රැස් විහිදෙන සිරිපා පියුම් වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේට ඇසෙනසේ ප්‍රකාශ කරනවා. කුමක්ද ප්‍රකාශ කරන්නේ? සාධු මේ භන්තේ භගවා සංකිත්තේන ධම්මං දේසේතු යමහම් භගවතෝ ධම්මං සුත්වා ඒකෝ වූපකට්ඨෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහෙරෙයං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට සංක්ෂිප්තයෙන් ඊතා කෙටියෙන් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනසේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගෙන් ඒ ශ්‍රී සද්ධර්මයේ අසා සිතේ තබාගෙන හුදකලා තැනකට ගිහිල්ලා හුදකලා ප්‍රදේශයකට ගිහිල්ලා අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් යුක්තව නිවනට යොමු කළ සිත් ඇතිව මම වාසය කරන්නම්. ඒ උදෙසා මට ශ්‍රී සද්ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනසේක්වා කියලා මේ පුන්න ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. අන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රණීත ධර්මපරයාය දේශනා කොට වදාලා. සන්තිකෝ පුන්න චක්ඛු විඤ්ඤයා රූපා ඉද්ධා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීයා තංචේ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා පුන්න චක්කු විඤ්ඤය වූ රූපයන් තියෙනවා. ඒ කියන්නේ ඇසින් දැකිය යුතු ඇසින් හඳුනා ගනු ලබන රූපයන් තියෙනවා. අන්නේ රූප අතර ඉට්ඨ එහෙම නැත්නම් Tamanට බොහෝම ප්‍රියමනාප කාන්ත වූ Tamanට සතුටගෙන දෙන Tamanට සෝමනස්ය උපදවා දෙන බැලීම් මාත්‍රයෙන් දැකීම් මාත්‍රයෙන් හිතට සතුට උපදවලා දෙන රූප තියෙනවා. කාමෝප සංහිතා ඒ ඉපදවීමත් සමග කාම චේතනා කාම සංකල්පනා වුණත් පහළ වෙන්නට පුළුවන්. ඒ බඳු රූපයන් මේ ලෝකේ තියෙනවා. රජනීයා සිත ඇදිලා යනවා සිත බැඳිලා යනවා. ඒ ඇසෙන් බලා ඇසෙන් දැක ඒ රූප දෙස මනසිකාර කරද්දී සිත ඇදිලා යනවා බැඳිලා යනවා. ඉතින් අන්නේ බඳු රූප මේ ලෝකේ තියෙනවා. වෙනත් විදියකින් කිව්වොත් ඇසට නැත්තම් චක්කු විඥාණයෙන් දත යුතු වර්ණ රූපය මේ ඇසට පෙනෙන රූප බාහිර වර්ණ රූපය. ඒ වර්ණ රූපය තුලින් තමයි අපි ගහකොළ ඉරහඳ ග්‍රහතාරකා මහ පොළව ඒ වගේම මිනිස්සු සිව්පාසත්වය මේ වගේ අය දකින්නේ. ඒ වර්ණ මාත්‍රය චක්සු ප්‍රසාද රූපයේ ගැටීමත් සමගම චක්කු විඥාන චිත්තය පහළ වෙනවා. ඉන් අනතුරුව ඉදිරියේදී චිත්ත පරම්පරාව ඒ ඇසින් දුටු එහෙම නැත්නම් ඒ චක්සු ප්‍රසාදයේ ගැටුණ වර්ණ රූපය මුල් කරගෙන ඉදිරියට චිත් පරම්පරාවක් පහළ වෙනවා. ඒ පහළ වීමෙන් අනතුරුව තමයි එයා මේ ඇසින් දැකපු රූපය පිළිබඳව කෙලස් වඩනවා නම් එහෙම නැත්නම් ලෝභයෙන් කල්පනා කරනවා නම් එහෙම නැත්නම් සතන්හාවෙන් නන්දි රාගයෙන් කල්පනා කරනවා නම් කල්පනා කරන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ විදිහට ඇසින් බලනු ලබන ඇසින් දත යුතු හිතට සතුටගෙන දෙන කාමයන්ට තුඩු දෙන කාම ආස්වාදේ උපදවා දෙන රූප තියෙනවා. අන්නේ රූප තංචේ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. අන්නේ රූප දිහා බලලා යම් කිසි කෙනෙක් ඒවා ගැන හොඳට කල්පනා කරනවා. නැවත නැවත ඒවට තණ්හාවෙන් යුතුව මනසිකාර කරමින් ඒවා ගැන මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරන්න එයාට කුමක්ද වෙන්නේ? ඒ රූපය ඇසින් දැකපු රූපය පිළිබඳව හිත ඇතුලේ තණ්හාවක්, ලෝභයක්, ආසාවක්, බැඳීමක්, සෙනෙහසක්, ප්‍රේමයක් ඔන්න ඔය වගේ ධර්මතා ටිකක් ඇති වෙනවා. මේ හැම ධර්මතාවයකින්ම කියන්නේ ලෝභය නම් වූ චෛතසිකයේ පහළ වීම හේවත් ලෝභ මූල සිත් පහළ වෙනවා. ඇසෙන් බලන රූපය නිසා ලෝභ මූල සිත් පහළ වෙනවා. තස්සතං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දී. අන්නේ විදිහට මේ ඇසෙන් රූප බලලා ඒ රූපය ගැන අර විදිහට කල්පනා කරනකොට මේක ලස්සනයි, මේ රූපය ප්‍රියයි, මේ රූපය මනාපයි, මේ රූපය දර්ශනීයයි, මේ රූපය මට අයිති, මේ රූපය මගේ දෙයක් ආදී වශයෙන් මේක සුභයි මේ විදිහට කල්පනා කරනකොට රූපය පිළිබඳව ඒ ඇසෙන් චක්කු විඥාණයෙන් නැත්නම් චක්සු ප්‍රසාදයේ ගැටුණ ඇසෙන් චක්කු විඥාණය නිසා හඳුනාගත් ඒ රූපය පිළිබඳව ඒ පුද්ගලයාට ඒ විදිහේ බැඳීමක් බලවත් ලෝභයක් හට ගන්නවා. තස්සතං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දී කිව්වේ ඒ විදිහට මනසින් බැඳෙනකොට සිතින් බැඳෙනකොට එයාට නන්දි රාගය උපදිනවා. නන්දි රාගය කියලා කියන්නේ කුමක්ද? තණ්හාව සහිත ප්‍රීතියට නමක්. තණ්හාවෙන් යුක්ත ප්‍රීතිය තමයි නන්දි රාගය කියලා කියන්නේ.
නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ පුන්නාති වදාමි. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා පුන්න මෙන්න මේ නන්දි රාගයේ හෙවත් තණ්හාවෙන් යුතු ප්‍රීතිය යමෙකුගේ හට ගන්නව නම් අන්නේ හට ගැනීම නිසා තමයි දුක ඇති වෙන්නේ. දුක්ඛ සමුදය සිද්ධ වන්නේ අන්න එහෙමයි. ඒ කියන්නේ නන්දි රාගය හෙවත් මෙන්න මේ ලෝභය සප්‍රීතික ලෝභය ඇතිවීමෙන් එයාට හැම දුකක්ම හට ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. කොහොමද හටගන්නේ? දැන් අපි ගමුකෝ S2 රූපයක් බලලා ඒ රූපය තණ්හාවෙන්, ලෝභයෙන්, ආසාවෙන් මෙනෙහි කරමින් ඒ පුද්ගලයා ඒ රූපය ගැන කල්පනා කරනකොට ඒ පුද්ගලයාට ඒ රූපය අයිති කරගන්න බැරි වෙනකොට අයිති කරගත්ත රූපයක් නම් ඔහුට අහිමි වෙලා යනකොට ඒ රූපය කැඩෙද්දී, බිඳෙද්දී, දිරද්දී, ජරාවටපත් වෙද්දී, නොපෙනී යද්දී ඒ පුද්ගලයාට ඇති වෙනවා කුමක්ද ඇතිවන්නේ? බලවත් වූ දුකක්, බලවත් වූ පීඩාවක්, බලවත් වූ මානසික අසහනයක් ඇති වෙනවා. අනේ මම මේ දේවල් කොච්චර ආසාවෙන් ආදරයෙන් ලං කරගෙන හිටියද? අද මට මේ දේවල් නැති වෙලා යනවා කියලා ඒ පුද්ගලයා කල්පනා කරනවා. මෙන්න මෙහෙම කල්පනා කරද්දී එයාට මානසික මහ වදයක්, මානසිකව මහා දුකක්, බලවත් සංతాපයක් හිතේ ඇති වෙනවා. මේ දේවල් මේ මිනිස් ජන සමාජයේ කාටත් අඩු වැඩි වශයෙන් ඇති වෙනවා. එනිසා මේවා අහඹු දේවල් නෙමෙයි. අපි මේ ජීවිතේ හෝ පෙර ජීවිත හෝ ಜಾති සංසාරේ හැඬුවා නම් හැඬුවේ, වැළපුණා නම් වැළපුණේ මෙන්න මේ ඇහෙන් දැකලා ඇහෙන් බලන රූප නිසා, කනින් අහන ශබ්ද නිසා, නාසයෙන් ඊළඟට දිවෙන් ගන්න අරමුණු නිසා, මේ ශරීරයෙන් ගන්න අරමුණු නිසා, ඒ වගේම මනසින් මෙනෙහි කරමින් ගන්න අරමුණු නිසා, මෙන්න මේ අරමුණු බාහිර ආයතන නිසා තමයි අපි ಜಾති අනේක විද දුක් දුම්නස් වල පැටළුනේ, බාධක වල පැටළුනේ, නිරේ පවා වැටුනේ, තිරසං ආදී දුක්ඛිත තත්වයන්ටපත් උනේ. හැම තැනකටම හේතු උනේ මේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් කියන මේ ආයතන වලින් ගනු ලැබූ රූප, පරාමර්ශණය කරනු ලැබූ රූප තණ්හාවෙන් ඇල්ලුවා. මගේ කියලා ඇල්ලුවා, මට අයිති කියලා ඇල්ලුවා. මගේ දෙයක් මම රැක ගන්න ඕන කියලා හිතුවා. අවසානයේ මොකද වුනේ? රැක ගන්න බැරි වුණා, අයිති කර ගන්න බැරි වුණා, ලං කර ගන්න බැරි වුණා. නැතනින් දුක හටගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සනාතන සත්‍යය එදා පුන්න ස්වාමීන් වහන්සේට වදාලා නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ පුන්න කියලා වදාලා. පුන්න මේ නන්දි රාගයේ හෙවත් සප්‍රීතික තෘෂ්ණාව හේතු කරගෙනයි මේ දුක්ඛ ස්කන්ධය උපදින්නේ. මේ ඇසට බැඳී ගියාට පස්සේ නැවත යාට ඇස මුල් කරගෙන කර්ම සකස් වෙනවා. ඒ කර්ම සකස් වුණාට පස්සේ නැවත ඒ කර්ම වලට අනුරූපීව පිළිසිඳ ගන්නට සිද්ධ වෙනවා. ආන්න ඒ කියන්නේ ජාති දුක හිමි වෙනවා. ජාති හිමි වුණොත් ජරා දුකත් හිමි වෙනවා. ජරා දුක හිමි වුණොත් ව්‍යාධි දුක හිමි වෙනවා. ව්‍යාධි හෙවත් ලෙඩවීමේ දුක හිමි වුණා කියන්නේ එයාට මරණ දුකත් නොබෝ කලකින් හිමි වෙනවා. ඉතින් එනිසා මෙන්න මේ නන්දි රාගය මුල් කරගෙන ඇස, කන, නාස ආදී ඉන්ද්‍රිය ධර්ම හරහා ගනු ලබන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මෙන්න මේ සංඥා පාදක කරගෙන පුද්ගලයෙකුගේ ජීවිතයක් මුළුමනින්ම අඳුරට වැටෙන හැටි, දුකට වැටෙන හැටි, ඒ පුද්ගල ජීවිතය තුළ නැවත දුක සකස් වන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඉතින් එනිසා භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ දුක සකස් වන ආකාරය. මෙහෙම දුක සකස් වුණාට පස්සේ මේ දුකෙන් අත මිදීමක් පිළිබඳව ලෙහෙසියෙන් කෙනෙකුට කල්පනා කළා තනියම තීරණයකට එන්න බෑ. තනියම ඒ සත්‍යය දකින්නට බෑ. තනියම මේ දුකෙන් අත මිදීමක් ගැන හිතා ගන්නවත් බෑ. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පුන්න ස්වාමීන් වහන්සේට වදාළේ නන්දිය හෙවත් මේ නන්දි රාගයේ සප්‍රීතික තෘෂ්ණාව නිසා දුක හට ගන්නවා කියලා වදාලා. ඉතින් ඒ දුක හට ගන්න ආකාරය දැන් බොහෝ දෙනාට පැහැදිලි වෙන්නට ඕන. ඇස තියෙනවා, බාහිර රූප තියෙනවා. ඇසෙන් මේ බාහිර රූපයන් අරගන්නේ කොහොමද? තණ්හාවෙන්, ලෝභයෙන්, ඒ වගේම ආසාවෙන්. මගේ ආත්මය, මගේ ජීවිතය කියලා තමයි රූප පරාමර්ශණය කරන්නේ. ආන්නේම ඇල්ලීමත් සමගම තමයි මේ දුක සකස් වෙන්නේ. අන්නේ විදිහට අල්ලනකොට ලෝභ මූල ජවන් පහළ වෙනවා හිතේ. සිත තුළ ලෝභය ඇති වෙන්න කර්ම සකස් වෙනවා. එයාට නැවත ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛෝ සුසුම් උරුම වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සන්තිකෝ පුන්න සෝත විඤ්ඤයා සද්දා ඉත්තා කාන්තා මනාපා කනෙන් අහන මිහිරි ශබ්දයන් තියෙනවා. ඒ වගේම මේ දිවෙන් නාසයෙන් විශේෂයෙන් නාසයෙන් ආග්‍රහණය කරන මිහිරි සුවඳ තියෙනවා. මේ දිවෙන් ලබන මිහිරි රසයන් තියෙනවා. මේ කයින් ලබන මිහිරි ස්පර්ශයන් තියෙනවා. ඒ වගේම මේ මනසින් ගනු ලබන විවිධාකාර වූ කාමෝපසංහිත අරමුණු තියෙනවා. එතකොට මේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් කියන මෙන්න මේ විශේෂයෙන් මේ ඉන්ද්‍රිය පහෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ අරමුණු
අප විසින් ගනු ලබනවා. එහෙම ඒ අරමුණු අරගෙන නැත්නම් ඒ අරමුණු ස්පර්ශ කරමින් ඒ අරමුණු හා සම්බන්ධ වෙමින් මේ ලෝකේ ඉන්න කාම රාගය දුරු නොකරන ලද සියලු කෙලෙසුන් ප්‍රහාණය නොකරන ලද මඟඵල නොලැබූ දවිය ඒවා ගැන කල්පනා කරනවා. ඒවා ගැන මෙනෙහි කරද්දී ඔවුන්ට නැවත නැවත හටගන්නේ කුමක්ද? තණ්හාව. නැවත නැවත කුමක්ද ඇති වෙන්නේ? බැඳීම. නැවත නැවත ඇතිවන්නේ කුමක්ද? සප්‍රීතික තෘෂ්ණාව, බැඳීම. ඉතින් මෙන්න මේ බැඳීම මනස තුල ඇති වෙනකොට ඒ බැඳීමත් සමගම නන්දි රාගය උපදිනවා. නන්දි රාගය කිව්වේ ප්‍රීතිය සහිත තණ්හාවට නමක්. සප්‍රීතික තෘෂ්ණාවට තමයි නන්දි රාගය කියලා කියන්නේ. ඒ තැන බැඳෙන්නා වූ ස්වභාවය. ඇසෙන් දකින රූප තුල බැඳෙනවා, කනෙන් අසන ශබ්දයන්ට බැඳෙනවා, නාසයෙන් ලබන ඒ මිහිරි සුවඳට බැඳෙනවා, දිවෙන් ලබන මිහිරි රසයට බැඳෙනවා, කයෙන් ලබන මිහිරි පහසට බැඳෙනවා. මෙන්න මේ බැඳීම තුල තමයි මේ හැම දුකකම මූලය හෙවත් දුක සකස් වන තැන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණය ඊතා පිරිසුදු ලෙස, ඊතා පැහැදිලි ලෙස මහා ප්‍රඥාවෙන් පුණ්‍ය ස්වාමින් වහන්සේට දේශනා කොට වදාලා. පුණ්‍ය ස්වාමින් වහන්සේට මේ ධර්මපරියාය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුණ්‍ය ස්වාමින් වහන්සේගේ පාරමී කුසල් ශක්තිය දෙස හොඳට බලලා. භාග්‍යවතුන් වහන්සේ යම් කෙනෙකුට ධර්ම දේශනා කරද්දී බලනවා මේ පුද්ගලයාට ගැළපෙන්නේ කෙබඳු ධර්මයක් දේශනා කිරීමද? එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙක් වගේ හිතෙන දේ දේශනා කරන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් යුක්තයි. ඒ කියන්නේ සියල්ල දක්නා නුවණ තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟට කවුරුන් හෝ කෙනෙක් පැමිණුණොත් ධර්මයේ ඇසීමේ බලාපොරොත්තුවෙන් භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් ඒ අත්තගේ සංසාර ජීවිතය දිහා බලනවා. සසර ජීවිතය දිහා බලලා සංසාරයේ මේ අත්ත කෙබඳු පාරක ආපු කෙනෙක්ද? මෙයා කොහොම ශක්තියක් එක්කද මේ ජීවිතයට ඇවිල්ලා තියෙන්නේ? මෙයා ආපෝ සංසාර ගමනේ දානිය පුරුදු කරලා තියෙනවද? සීලය පුරුදු කරලා තියෙනවද? ශ්‍රද්ධාව පුරුදු කරලා තියෙනවද? ඒ වගේම භාවනා කරලා තියෙනවද? මේවා හොඳට තථාගතයන් වහන්සේට පේනවා. ඒ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥාණයට. ඉතින් මේ ඥාණයෙන් සමස්තය දෙස බලලා තමයි බණපදයක් දේශනා කළොත් දේශනා කරන්නේ. ඒ දේශනා කරන බණපදයේ ඒකාන්තයෙන් අහන කෙනාට ඒ වාඩි වෙලා ඉන්න ආසනයේම මඟඵල ලබන්නට හේතු වෙනවා. ඒ හේතු වෙන්නේ අර ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥාණයෙන් සහ ආසයානුසය ඥාණයෙන් බලා ධර්ම දේශනා කරන නිසා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ පුණ්‍ය ස්වාමින් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය දෙසත් ওই විදිහටම බැලුවා. ওই විදිහටම බලලා කල්පනා කළා තමයි මේ ධර්ම දේශනාව මේ විදිහට සිද්ධ කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ තීරණය කළේ. කල්පනා කරලා කියලා මම කිව්වේ දීර්ඝ කාලයක් නෙමෙයි, ඒ මොහොතේමයි භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල සම්මර්ෂණය කරන්නේ. කල්තියා හිතන්නේ නැහැ පුන්න මගේ ළඟට මෙහෙම එනවා, පුන්න වෙනුවෙන් මම මෙහෙම දේශනාවක් කරනවා කියලා. කල්තියා හිතන්නේ නැහැ. එහෙම හිතන්න අවශ්‍ය නැහැ. ඒ මොහොතේ මනසිකාර කරලයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම වදාරනවා සන්තිකෝ පුන්න චක්කු විඤ්ඤයා රූපා ඉද්ධා කාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීයා තංචේ භික්ඛු නාභි නන්දති නාභි වදති නාජ්ජෝ සාය තිට්ඨති. පුන්න මේ ලෝකයේ ඇසෙන් බලා සතුටු වෙන ප්‍රියමනාප මනවඩන හිතට සතුට උපදවා දෙන ආහ්ලාදය ජනනය කරන ප්‍රීතිය සෝමනස්ස වේදනාව ඇති කරන සතුට මතු කරලා දෙන රූපයන් තියෙනවා. ඇසෙන් බලන රූප. ඒ වගේම මේ ඇසෙන් බලන රූප මේ විදිහේ හිතට සතුට ඇති කරලා දෙනවා. ඒක ධර්ම ස්වභාවයක්. සමහර රූප නිසා දුක ඇති කරලා දෙනවා. සමහර රූප නිසා සතුට ඇති කරලා දෙනවා. ඉතින් මෙන්න මේ ඇසෙන් බලා සතුට විය යුතු නැත්තම් මන වඩන මෙන්න මේ රූපයන්. ඒ යම් භික්ෂුවක් නාභිනන්දති නාභි වදති නාධ්‍යෝසාය තිට්ඨති. ඒ රූප ගැන කල්පනා කරන්නේ නැහැ. ඒ රූප නිසා තණ්හාව උපදවන්නේ නැහැ. ඒ රූප දෙස ඒ රූප දිහා බලලා කිසිසේත්ම හිත ඇතුලෙන් ඒ රූපයන් හා බැඳෙන්නේ නැහැ. ආන්නෙම භික්ෂුවක් ඉන්නවා මේ ලෝකේ. තස්සතං අනභීනන්දතෝ අනභීවදතෝ අනජ්ජෝසාය තිට්ඨතෝ නිරුද්ධති නන්දි. එහෙම වෙනකොට එයාට නන්දි රාගය දුරු වෙනවා. නන්දි රාගය හේවත් අර මුලින් කියන ලද සප්‍රීතික තෘෂ්ණාව දුරු වෙන්න පටන් ගන්නවා. ප්‍රීතිය සහිත තෘෂ්ණාව ඇති වෙන්නේ කුමක් නිසාද? ඇසෙන් රූප බලා ඒ තුල බැඳෙනකොට, ඇසෙන් රූප බලා ඒ තුල ගැලෙනකොට, ඇසෙන් රූප බලා ඒ තුල ආසාව ඇති කර ගන්නකොට තමයි මේ තණ්හාව සහිත ප්‍රීතිය නැත්තම් ප්‍රීතිය සහිත තෘෂ්ණාව හටගන්නේ. ඉතින් මෙන්න මේ තෘෂ්ණාව ඇති වෙන්නේ නැහැ ඒ රූප පිළිබඳව බැඳුනේ නැත්නම්, ඒ රූප පිළිබඳව ගිලුනේ නැත්නම්, ඒ රූප පිළිබඳව läගුනේ නැත්නම් මේ තෘෂ්ණාව ඇතිවන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙම නන්දි රාගයක් ඇති උනේ නැත්නම් නන්දි නිරෝධා දුක්ඛ නිරෝධෝ පුන්න. එහෙනම් පුන්න ඒ නන්දි රාගයේ නැතිවීම නිසා, වෙනත් විදිහකින් කිව්වොත්
ප්‍රීතිය සහිත තෘෂ්ණාව හේවත් තණ්හාව නැතිවීම නිසා එයාට දුක නිරුද්ධ වෙලා යනවා නැවත දුක හටගන්නේ නැහැ කියලා වදාලා. එහෙනම් දුක නැති වෙන වැඩපිළිවෙල කුමක්ද? තණ්හාව දුරු කිරීම. තණ්හාව කියන්නේ කුමක්ද? ඒ අරමුණේ ඇලෙන, බැඳෙන, පැටලෙන ස්වභාවය. ආසාව කිව්වත්, තණ්හාව කිව්වත්, ප්‍රේමය කිව්වත්, රාගය කිව්වත්, ආදරය කිව්වත්, සෙනෙහස කිව්වත් ඔය හැම නමකින්ම අර්ථවත් කරන්නේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ තෘෂ්ණාව නැත්තම් තණ්හාව. එහෙමත් නැත්තම් නන්දි රාගය. ඉතින් යම් භික්ෂුවක් ඒ විදිහට කල්පනා කරනවා මේ ඇසට පෙනෙන රූපය අනිත්‍ය ධර්මතාවයෙන් යුක්ත එකක්. ජරා ධර්මතාවයෙන් යුක්ත එකක්. ව්‍යාධි ධර්මතාවයෙන් යුක්ත එකක්. මේ කනට ඇහෙන ශබ්දේ වහා වෙනස් වෙනවා. අනිත්‍යයි, ඒක දුකයි, අනාත්මයි. මේ නාසයට ආග්‍රහණය කරන ගඳ සුවඳ ඒත් එහෙමයි. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ වගේම දිවෙන් විඳ ගන්නා රසය, දිවෙන් දැන ගන්නා රසය, ඒ රස රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ වගේම එමගින් ඇතිවන අභ්‍යන්තර ප්‍රීතියක් වෙන එයත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ නිසා මේ තුල විශේෂයෙන් ගතමනා යමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මීය දන්නා ශ්‍රාවකයා කල්පනා කළා. ඒ තුලට බැසගන්නේ නැහැ. ඒ තුලට බැසගන්නේ නැතුව තණ්හාවෙන් අල්ලන්නේ නැතුව එයා බොහෝම උපේක්ෂා සහගත මනසකින් ජීවත් වෙන්න බලනවා. තස්සතං අනභිනන්දතෝ අනභීවදතෝ අනජ්ජෝසාය තිට්ඨතෝ නිරුද්ධති නන්දී කියලා වදාළේ එකයි. ඒ විදිහට නොබැඳී සිටිනකොට ඇසට පෙනෙන රූපවලට, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ධර්මතාවලට නොබැඳී ඉන්නකොට එයාට නන්දි රාගය ඇති වෙන්නේ නැහැ. නන්දි නිරෝධා දුක්ඛ නිරෝධෝ. ඒ නන්දි රාගයේවත් ඒ තන ඇලෙන තණ්හාව දුරු කිරීමෙන් එයාට දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරගන්නට ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. සන්තිකෝ පුන්න මනෝවිඤ්ඤයා ධම්මා. ඒ විතරක් නෙමෙයි ඇසෙන් දැකගත යුතු රූප, කනින් අසන ශබ්ද, ඒ වගේම නාසයෙන් ගනු ලබන ගඳ සුවඳ, දිවෙන් ලබන රස, මේ කයෙන් ලබන ස්පර්ශයන් තියෙනවා. ඉතින් මේ සෑම ධර්ම ස්වභාවයක් පිළිබඳව මේවට කියනවා පංචකාම ගුණයන් කියලා. පංචකාම ගුණයන් ඒ කියන්නේ ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ දේවල් නිසා ඇතිවන්නා වූ සප්‍රීතික තෘෂ්ණාව, සප්‍රීතික ලෝභය අපිට කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පංචකාම ගුණික රාගය කියලා. ඉතින් මෙන්න මේ පංචකාම ගුණික රාගය යම් කෙනෙකුගේ හදවතේ උපදින්නේ නැත්නම් රූපයක් බලලා යාට හිතන්න පුළුවන් නම් මේ රූපය කැඩෙන, බිඳෙන, දිරෙන, වෙනස් වෙන ධර්මතාවයක්මයි. මම මේ තුල නොලැගිය යුතුයි, නොපැටලිය යුතුයි, නොබැඳිය යුතුයි. අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ රූප ධර්මයක මම නොබැඳිය යුතුයි. අන්න එහෙම කෙනෙකුට හිතන්න පුළුවන්. එතකොට යාගේ තණ්හාව ටික ටික ප්‍රහාණය වෙලා මේ ප්‍රශ්නේ විසඳෙනවා. සංසාර ප්‍රශ්නේ විසඳෙනවා. ඒ වගේම කෙනෙකුට හිතන්න පුළුවන් මේ කණෙන් ඇහෙන ශබ්දය මේක අනිත්‍ය දෙයක්. හැමදාම මේ ශබ්දය නිසා මට රසය ඇති වෙන්නේ නැහැ. මේ ශබ්දය දුකට අයිති දෙයක්. මේ ශබ්දය අනාත්ම දෙයක්. ඒ නිසා මම මේ ශබ්දයට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. මේ ශබ්දය ධර්මතාවයක් හැටියට දකිනවා. කොහොම ධර්මතාවයක් හැටියටද? අනිත්‍ය වූ ධර්මතාවයක් හැටියට, දුක් සහගත වූ ධර්මතාවයක් හැටියට, අනාත්ම වූ ධර්මතාවයක් හැටියට දකිනවා. අන්න එහෙම දකිනකොට යා ශබ්ද රූපේ බැඳෙන්නේ නැහැ. ඒ වගේම රස රූපයටත් එහෙමයි, නාසයෙන් ආග්‍රහණය කරනු ලබන ගන්ධ රූපයත් එහෙමයි, කයෙන් ස්පර්ශ කරනු ලබන මිහිරි පොට්ටබ්බ රූපයත් එහෙමයි. ඉතින් මේ ආරම්මන පිළිබඳව ඒ විදිහට යම් කෙනෙක් කල්පනා කරනවා නම් එයාට කාමෝපසංහිත වූ ප්‍රිය වූ මන වඩන්නා වූ ඒ රූප නිසා තණ්හාව ඇතිවන්නේ නැහැ. තංචේ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ජෝසාය තිට්ඨති. එයා ඒ රූපය ගැන කල්පනා කර කර ඒ තුලම ගිලිලා ඒ ගැන මත් වෙලා ඒ ඔස්සේ ජීවත් වෙන්නේ නැහැ. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ අරමුණු ගැන මත් වෙන්නේ නැහැ, මුසපත් වෙන්නේ නැහැ. තණ්හාවෙන් වෙලී පැටලී යන්නේ නැහැ. ආන්නේ විදිහට කෙනෙකුගේ හිත දමනය කර ගන්නට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා තස්සතං අනභිනන්දතෝ අනභීවදතෝ අනජ්ජෝසාය තිට්ඨතෝ නිරුද්ධති නන්දී. නන්දි රාගය දුරු වෙන්න පටන් ගන්නවා. කොහොමද දුරු වෙන්නේ? අර රූප පිළිබඳව, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ පිළිබඳව නොබැඳී සිටිනකොට. මේ දේ අවබෝධයෙන් යුක්තව කෙනෙකුට කරන්න පුළුවන්. මිනිස් ලෝකේ ඉන්න කෙනෙකුට නුවණ තියෙනවා නම් මේ දේ සිද්ධ කරන්න පුළුවන්. දකින රූප වලට නොබැඳී, ඇසෙන ශබ්ද වලට නොබැඳී, දැනෙන රසයට නොබැඳී, දැනෙන ස්පර්ශයට නොබැඳී කෙනෙකුට ඉන්න පුළුවන් නම් එමගින් ඔහුගේ මනස පුදුම විදිහට සංවර්ධනය වෙනවා. ඒ කියන්නේ ගුණාත්මක වශයෙන් දියුණු වෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා අන්න එහෙම වුණාට පස්සේ නන්දි රාගය දුරු වෙනවා. නන්දි රාගය කිව්වේ ඒ තන ඇලි බැඳි යන්නා වූ ලෝභය. නන්දි රාගය දුරු වෙනවා. ඉතින් මේ නන්දි රාගය දුරු වීම නිසා දුක්ඛ නිරෝධෝ පුණ්ණාති වදාමි. පුන්න ඒ නන්දි රාගේ ඉතිරියක් නැතිව දුරු වුණොත්, මොහොතකින්වත් ස්වල්ප වශයෙන්වත් ඉතිරියක් නැතිව දුරු වුණොත් ආන්‍යා සියලු දුකෙන් අත මිදුණා කියලා වදාරනවා. ඉතින් මේ වැඩපිළිවෙල ඉතා ප්‍රායෝගික වූ
පුහුණුවක් තුළ සාක්ෂාත් කළ යුතු වැඩපිළිවෙලක්. අපි හැම කෙනෙකුටම වගේ මේ පුහුණුවේ යෙදෙන්නට පුළුවන්. කිසිම බාධාවක් නැහැ. මෙතන බුදුරජාණන් වහන්සේ පැටලිලි සහගත දෙයක් නෙමෙයි දේශනා කරන්නේ. ඉතා පිරිසුදු භාවනා මානසිකාරයක්. මේ විදර්ශනාව ගැනයි කියලා දෙන්නේ. ඇස ගැන කියලා දෙනවා. ඇසට පෙනෙන රූපය ගැන කියලා දෙනවා. ඒ රූපයයි ඇසයි එකතු වෙන තැන චක්සු ප්‍රසාද රූපය ගැන කියලා දෙනවා. ඒ වගේම ඒ තුන නිසා ඇතිවන්නා වූ චක්කු විඥානය ගැන, චක්කු විඥානයෙන් අනතුරුින් ඉදිරියට පහළ වෙන චක්සු ద్వාරික චිත්ත වීති ගැන, ඒවා කර්ම වීතියට කර්මපතයට බැස ගන්න ආකාරය ගැන, එමගින් නැවත නැවත ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මේ දුක්ඛයන් උපදින ආකාරය ගැන ඊතා පිළිවෙලකට ඊතා निराවුල්ව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ ක්‍රමවේදය හඳුනාගත්තොත් නැත්නම් මේක සිද්ධ වෙන්නේ මෙහෙමයි. නැවත නැවත ඉපදීම සකස් වන්නේ මෙහෙමයි කියලා දැනගන්නට ඕන. ඉපදීමෙන් දුරවීම පිණිස. නැවත නැවත ලෙඩ වෙන්නේ මෙහෙමයි කියලා දැනගත්තොත් විතරයි ලෙඩවීමෙන් නිදහස් වෙන්න පුළුවන්. නැවත නැවත රෝග පීඩාවන්ට බඳුන් වන්නේ මෙහෙමයි කියලා දැනගත්තොත් පමණයි ඒ දේවල් වලින් නිදහස් වීමේ මාවත විවර වන්නේ. නැත්නම් ඉපදීමේ හේතුව, ජරාවටපත් වීමේ හේතුව, මරණයටපත් වීමේ හේතුව, ශෝක දුක්ඛ පරිදේව උපාදාන මෙව්ව හට ගැනීමේ හේතු දැනගත්තොත් පමණයි ඒ හේතු නිරුද්ධ කරලා ඒ හේතුන් නිසා ඇතිවන ඵලයෙන් අත මිදීමේ හැකියාව ඇති වෙන්නේ. ඒ නිසා පළමු කොට බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කරන්නේ ඇස කියන්නේ මෙහෙම දෙයක්. ඇසයි රූපය එකතු වුනහම චක්කු විඥානය පහළ වෙනවා. චක්කු විඥානය නිසා චක්කු විඥානයේ මුල් කරගෙන ඉන් ඉදිරියට නොයෙක් විදිහේ කුසල කුසල චිත්ත වීතිහින් පහළ වෙන්න පුළුවන්. මෙන්න මේ විපස්සනා වීතිය විපස්සනා ක්‍රමවේදය තමයි මේ ධර්මපරයාය තුල කෙටියෙන් පුන්න ස්වාමීන් වහන්සේ උගන්වා වදාරන්නේ. පුන්න ස්වාමීන් වහන්සේ ආරාධනා කළේ ස්වාමීනි මට කෙටියෙන් ධර්ම දේශනා කරන්න කියලානේ. මට කෙටි ධර්ම දේශනාවක් කරන්න. මම මේක හිතේ තබා ගන්නම්, භාවනාවට ගල්ප ගන්නම්. මම ධර්මාවබෝධයේ තක්වා ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පුරුදු කරන්නම් කියලානේ පුන්න ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ. ඉතින් ඒ විදිහට ප්‍රකාශ කළා, ඒ විදිහට දේශනා කරලායි මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරවා ගත්තේ පුන්න ස්වාමීන් වහන්සේ. ඒ වගේම මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දැන් තණ්හාව ඇති වෙන හැටි දේශනා කළා. තණ්හාව නිසා දුක නැවත සකස් වෙන හැටි දේශනා කළා. ඊළඟට තණ්හාව නැති වෙන්නේ මෙහෙමයි කියලා දේශනා කළා. තණ්හාව නැතිවීමෙන් දුක්ඛ නිරෝධය සිද්ධ වන්නේ මෙහෙමයි කියලා වදාලා. ඉමිනාතුවම් පුන්න මයා සංකෙත්තේන ඕවාදෙන ඕවදිතෝ කතමස්මින් ජනපදේ විහෙරිස්සසි. ඊළඟට බුදුරජාණන් වහන්සේ නැවතත් මේ පුන්න ස්වාමින් වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් විමසනවා. ඉතින් මෙහිදී අපි ඊටාම අවධාරණයෙන් හිතට ගත යුතු දේ තමයි මේ ඇසෙන් බලන රූපවලට නොබැඳී ඉන්නට පුළුවන් නම් අන්න එයා දුකෙන් අත මිදෙන්න වැඩ පිළිවෙලේ ගමන් කරනවා. කනට ඇහෙන ශබ්දවලට නොබැඳී නොගැටී ඉන්න පුළුවන් නම් අන්නේ පුද්ගලයා දුකෙන් මිදීමේ වැඩ පිළිවෙලේ ගමන් කරනවා. නාසයට දැනෙන ගඳ සුවඳට නොගැටී ඉන්නට පුළුවන් නම් ඒ ශ්‍රාවකයා මොහොතින් මොහොත මේ දුකෙන් අත මිදෙන වැඩ පිළිවෙලේ ඉදිරියට ගමන් කරනවා. ඒ වගේම මේ දිවට දැනෙන රසයට පැටලෙන්නේ නැතිව බැඳෙන්නේ නැතිව ගැටෙන්නේ නැතිව ඉන්න පුළුවන් නම් අන්නේ ශ්‍රාවකයා මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරනවා. ඒ වගේම මේ කයට දැනෙන ස්පර්ශයන් තියෙනවා. මිහිරි ස්පර්ශයන් තියෙනවා, අමිහිරි ස්පර්ශයන් තියෙනවා. මිහිරි ස්පර්ශයන් නිසා ඇලීමත්, අමිහිරි ස්පර්ශයන් නිසා ගැටීමත් ඇති වෙනවා. මෙන්න මේ தত্ত্বය හඳුනාගෙන කෙනෙකුට පුළුවන් නම් මේ தত্ত্বයන් දෙකේදීම උපේක්ෂාව භජනය කරමින් එහෙම නැත්නම් නන්දි රාගයේවත් තණ්හාව ඇති වෙන්නට ඉඩ නොදී කටයුතු කරන්න අන්නේ ශ්‍රාවකයාට මේ වටිනාම අවස්ථාව හිමි වෙනවා. කුමන අවස්ථාවද? මේ හැම දුකකින් මත මිදීමේ අවස්ථාව. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ පුන්න ස්වාමීන් වහන්සේට කෙටියෙන් ධර්ම දේශනාවක් කළා. ඒ කියන්නේ ඇස ගැන, කන ගැන, නාසය, දිව, කය. මෙන්න මේ පහ පිළිබඳව. ඒ වගේම ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මෙන්න මේ ඇස, කන, නාසය, දිව, කය කියන මෙන්න මේ ඇස, කන, නාසය, දිව, කය කියන මේ පහ නිසා කර්ම සකස් වෙන හැටි, පුද්ගලයෙක් නැවත නැවත ඉපදීම පිණිස කර්ම සකස් කරන හැටි, ඇස, කන, නාස ආදී ඉන්ද්‍රිය සහ ඒවට ගෝචර වන අරමුණු පාදක කරගෙන තණ්හාව ඇති වෙන හැටි, ඒ තණ්හාව නිසා දුක ඇති වෙන හැටි බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේ මේ තණ්හාව නැති කරන විදිහත්, නැති කිරීමෙන් දුක්ඛ නිරෝධයත් සිද්ධ වෙන ආකාරය මනාව දේශනා කළා. දේශනා කරලා අවසානයේදී අහනවා, පුන්න ඔබ මේ කෙටියෙන් මා විසින් දේශනා කරන ලද මේ ධර්මපරියාය දරාගෙන මෙනෙහි කරමින් දැන් කොහෙද වාසය කරන්න බලාපොරොත්තු වෙන්නේ? කිනම් ප්‍රදේශයකද ඔබ ඉදිරි වස් කාලය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අසා වදාලා. ඒ වෙලාවේ පුන්න ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, අත්ථි භන්තේ සුනාපරන්තෝ නාම ජනපදෝ තත්හං විහරිස්සාමි. ස්වාමීන් සුනාපරන්ත කියලා ජනපදයක් තියෙනවා.
දඹදිව තලයේ මධ්‍ය දේශයෙන් බොහොම ඈත තමයි ඒ සුණාපරන්ත දේශය පිහිටලා තිබුණේ. ඉතින් ස්වාමීනි ඒ දේශයට ගිහිල්ලා ඒ ප්‍රදේශයට ඒ රටට ගිහිල්ලා මම බලාපොරොත්තු වෙනවා මේ කුටියක් හොයාගෙන වැඩ වාසය කරමින් මේ මහාන ධර්මයේ ශ්‍රමණ ධර්මයේ පුරුදු කරන්න. ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් අසවදාරෙනවා ඡණ්ඩා කෝ පුන්න සුණාපරන්තකා මනුස්සා. පුන්න ඔය සුණාපරන්ත කියන ප්‍රදේශවාසී මිනිස්සු හරිම ඡණ්ඩයි නේද? හරිම ප්‍රචණ්ඩයි නේද? හරිම නපුරුයි නේද? සුණාපරන්තක මිනිසුන් නිතර ගැටුම් ඇති කර ගන්නවා නේද? වාද විවාද වල පැටලෙනවා නේද? යුද්ධ කරනවා නේද? ඉතින් ආන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විමසනවා සුණාපරන්තකා මනුස්සා අක්කෝසිස්සanti පරිභාසිස්සanti తත්‍ර තේ පුන්න කිංති භවිස්සති. පුන්න ඔබ ඒ සුණාපරන්ත දේශයට ගියාට පස්සේ සුණාපරන්ත ජනපදයට ඒ රාජ්‍යයට ගියාට පස්සේ ඒ රාජ්‍යවාසී මිනිසුන් ඔබට ආක්‍රෝෂ කරන්න පුළුවන්, පරිභව කරන්න පුළුවන්, නිඳා කරන්න පුළුවන්, මුඩු මහනා කියලා බනින්න පුළුවන්, නොඑක් විදිය කරදර පමුණවන්න පුළුවන්. එහෙම බැන්නොත් එහෙම ඔබ කුමක්ද කරන්නේ පුන්න? ඔබට ඒ ජනපදයේ මිනිස්සු බැන වැදුනොත් ඔබ මේ කොහෙද පැවිදි වෙලා ඉන්නේ, මොකක්ද ඔය කරන්නේ මහාන වෙලා ආදී වශයෙන් බැන වදින්න පුළුවන්. දුස්සීලයා කියන්න පුළුවන්, අශ්‍රමණයා කියන්න පුළුවන්, යාචකයා කියන්න පුළුවන්. මේ විදිහට නොඑක් ආකාරයේ වචන පාවිච්චි කරමින් බැන වදින්න පුළුවන්. ඉතින් මොකක්ද කරන්නේ කියලා අහුව භාග්‍යවතුන් වහන්සේ පුන්න ස්වාමීන් වහන්සේගෙන් එහෙම බැන්නොත් සතේ පන භන්තේ සුණාපරන්තකා මනුස්සා අක්කෝසිස්සanti පරිභාසිස්සanti తත්‍ර මේ එවං භවිස්සති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ සුණාපරන්ත රාජ්‍යවාසී මිනිසුන් මට දොස් කිව්වොත්, මට බැන වැදුනොත්, නිර්පරාදේ මට චෝදනා කරොත් මම මෙන්න මෙහෙම හිතනවා. භද්දකාවතී මේ සුණාපරන්තකා මනුස්සා. අනේ මේ සුණාපරන්ත ගම්වාසී, සුණාපරන්ත නගරවාසී, සුණාපරන්ත රටවාසී මිනිසු බොහෝම හොඳයි. මේ සුණාපරන්ත වැසි මිනිසු බොහෝම හොඳයි. සුභද්දකාවතී මේ සුණාපරන්තකා මනුස්සා. බොහෝම යහපත් මේ සුණාපරන්ත වාසී මිනිස්සු. ඇයි මේ මෙහෙම ප්‍රකාශ කරන්නේ? යම් මේ නයි මේ පානිනා පහරන් දෙන්ති. අනේ මේ මිනිස්සු මට අතින් පයින් පහර දෙන්නේ නෑනේ, මට බයිනවා විතරයිනේ. ඒ කාරණයෙන් මේ මිනිස්සු බොහොම හොඳයි කියලා ස්වාමීනි මම සිත පහදවා ගන්නවා. මම ඔවුන් සමග ගැටෙන්න යන්නේ නැහැ. ඔවුන් මට කෙබඳු විදිහේ බැනවැදීමක් සිදු කළත් මම ඔවුන් සමග ගැටෙන්න යන්නේ නැහැ. ආන්නේ විදිහට මේ පුණ්‍ය ස්වාමීන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. ඒව මෙත්ත භගවා භවිස්සති, ඒව මෙත්ත සුගත භවිස්සති. සුගතයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ මට මෙන්න මෙහෙම තමයි හිතෙන්නේ. නැවතත් බුදුරජාණන් වහන්සේ අසවදාරනවා සතේ පනතේ පුන්න සුණාපරන්තකා මනුස්සා පානිනා පහරන් දස්සanti తත්‍ර පනතේ පුන්න කිංති භවිස්සති. ඉදින් පුන්න ඔය සුණාපරන්ත වැසි මිනිස්සු ඔබට අත්වලින් පහර දුන්නොත්, කමුල් පහරක් දුන්නොත්, අතින් ගැහුවොත් එහෙම අන්නේ වගේ වෙලාවට ඔබ කොහොමද හිතන්නේ? ස්වාමීනි මම එතකොට හිතනවා අනේ මේ සුණාපරන්ත වැසි මිනිස්සු බොහොම හොඳයි, බොහොම ශ්‍රද්ධාවන්තයි. ඇයි මම එහෙම හිතන්නේ? తත්‍ර මේ එවං භවිස්සති භද්දකාවතී මේ සුණාපරන්තකා මනුස්සා. යම් මේ නයි මේ ලෙඩුනා පහරන් දෙන්ති. අනේ මේ අත්ත මට අතින් ගැහුවට, අතින් කනට ගැහුවට මේ අත්තෝ මට පොල්ලකින් ගහන්නේ නෑනේ කියලා මම සතුටු වෙනවා. අතින් ගැහුවට කමක් නෑ, මට පොල්ලකින් ගහන්නේ නෑනේ. ඒ නිසා මේ මිනිස්සු බොහොම හොඳයි කියලා මම වෛර කරන්නේ නෑ ස්වාමීනි. නැවත වතාවක් භාග්‍යවතුන් වහන්සේ විමසනවා පුන්න මේ සුණාපරන්ත වැසි මිනිස්සු යම් විදියකින් පුන්න ඔබට ගල් වලින්, පොළු වලින්, මුගුරු වලින් අල්ලන් තැළුවොතින් එහෙම ඔබ කොහොමද හිතන්නේ? අන්නේ වෙලාවේ පුන්න ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන සත්‍ය පන භන්තේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සුණාපරන්තක වැසි මිනිසුන් ගල් වලින් වෙන්න පුළුවන්, පොළු වලින් වෙන්න පුළුවන්, අතින් පයින් වෙන්න පුළුවන්. මට පහර දුන්නොතින් මම හිතනවා අනේ මේ මිනිස්සු බොහොම හොඳයි, අනේ මේ මිනිස්සු බොහොම ශ්‍රේෂ්ඨයි. ඇයි මම එහෙම හිතන්නේ? යම් මේ නයි මේ සත් දෙහෙන පහරන් දෙන්ති. මේ මිනිස්සු මට අතින් ගැහුවට, ගල් වලින් ගැහුවට, පොළු වලින් ගැහුවට, අවියකින්, ආයුධයකින්, පිහියකින්, කඩුවකින් මට ගහන්නේ නෑනේ කියලා මම ඒ අත්ව ගැන මෛත්‍රී කරන ඒ අත්තන් ගැන මම දේශ කරන්නේ නෑ ස්වාමීනි. ඉතින් බුදුරජාණන් වහන්සේ නැවතත් අහනවා පුන්න යම්කිසි මිනිහෙක් ඔබට ආයුධයකින් පහර දුන්නොතින් ඔබ ඒ වෙලාවේ කුමක්ද හිතන්නේ? සතියේ මේ භන්තේ සුණාපරන්තකා මනුස්සා සත්හේන පහරන් දස්සanti. මට ස්වාමීනි මේ සුණාපරන්ත වැසි මිනිසුන් යම් වෙලාවක ආයුධයකින්, ඊතලයකින්, කඩුවකින්, කිනිස්සකින් ගැහුවොතින් එහෙම తත්‍ර මේ ඒවම් භවිස්සති. මම ඒ වෙලාවේ හිතනවා භද්දකාවතී මේ සුණාපරන්තකා මනුස්සා. අනේ මේ සුණාපරන්ත රාජ්‍යවාසී, ගම්වාසී මිනිසු බොහොම හොඳයි. ඇයි ඒ අනේ මේ මිනිස්සු, මේ සුණාපරන්තක වැසි මිනිස්සු යම්මං නයි මේ තින්හේන සත්හේන ජීවිතාවෝරෝපෙන්ති. මේ මිනිස්සු මට ආයුධ වලින් ගහනවා තමයි. එහෙම ගැහුවට
තියුණු වූ ආයුධ අරගෙන මගේ ගෙලසිඳලා හෝ මගේ ජීවිතය නැති කරන්නට මොවුන් තාම කටයුතු කරන්නේ නැහැ නේ කියලා මම ඔවුන් ගැන මෛත්‍රී කරනවා. ඒ කියන්නේ ආයුධයකින් ගැහුවත් හිතනවා තියුණු ආයුධයකින් මට ගහන්නේ නැහැ නේ කියලා. බලන්න මේ ස්වාමින් වහන්සේගේ හදවතින්මයි මේ ප්‍රකාශය කළේ. දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බොරුවක් කියන්න බෑනේ කාටවත්. ඉතින් මේ ස්වාමින් වහන්සේ හදවතින් මෙහෙම ප්‍රකාශ කළා. ස්වාමීනි මට බැන්නත් මම සතුටු වෙනවා මට ගහන්නේ නැහැ කියලා. ස්වාමීනි අතින් පහින් ගැහුවත් මම සතුටු වෙනවා අනේ මට ආයුධ වලින් අනේ මට ගල් වලින් ගහන්නේ නැහැ කියලා. ස්වාමීනි ගල් වලින් ගැහුවත් මම සතුටු වෙනවා අනේ මට පොළු වලින් ගහන්නේ නැහැ කියලා. ස්වාමීනි පොළු වලින් ගැහුවත් මම සතුටු වෙනවා අනේ මට ආයුධ වලින් ගහන්නේ නැහැ නේ කියලා. ස්වාමීනි ආයුධ වලින් ගැහුවත් මම සතුටු වෙනවා අනේ තියුණු ආයුධ වලින් මට ගහන්නේ නැහැ නේ කියලා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් පුන්නගෙන් නැත්තම් පුන්න ස්වාමීන් වහන්සේගෙන් අහනවා සචේ පනතම් පුන්න සුනාපරන්තකා මනුස්සා තින්හේන සත්හේන ජීවිතා වෝරෝපෙස්සන්ති. පුන්න ඔය සුනාපරන්ත වැසී මිනිස්සු තියුණු ආයුධයක් අරගෙන ඉතා තියුණු ආයුධයක් අරගෙන ඔබේ ජීවිතය නැති කරන ඔබේ ගෙලසිඳිනවා ඔබේ ශරීරයේ කෑලි කෑලි වලට කපනවා. අන්නේ වගේ වෙලාවක ඔබ කොහොමද හිතන්නේ? මොකක්ද මේ වෙලාවේ ඔබ හිතන්නේ? අන්නේ වෙලාවේ පුන්න ස්වාමීන් වහන්සේ ලබා දෙන පිළිතුර හැම දිනාම සිතේ තබා ගන්නට ඕන, මනසිකාර කරන්නට ඕන. ඒ ස්වාමීන් වහන්සේ කුමක්ද ප්‍රකාශ කරන්නේ? සචේ මම් භන්තේ සුනාපරන්තකා මනුස්සා තින්හේන සත්හේන ජීවිතා වෝරෝපෙස්සන්ති. ස්වාමීනි මේ සුනාපරන්ත ප්‍රදේශවාසී මිනිසුන් තියුණු ආයුධ අරගෙන කැපෙන ආයුධ අරගෙන මගේ ජීවිතේ නැති කරනවා නම් ඒ වගේ කොටනවා නම් ගහනවා නම් తත්‍ර මේ ඒවම් භවිස්සති. මට ස්වාමීනි ඒ වෙලාවේ මාව කපන කොටන ඒ මිනිස්සු පිළිබඳව මෙන්න මෙහෙම අදහසක් ඇති වෙනවා. කොහොම අදහසක්ද? අදහසක් ඇති වෙනවා සන්තිකෝ තස්ස භගවතෝ ශාවකා කායේනත ජීවිතේනත අට්ඨියමානා හරායමානා ජිගුච්ඡමානා සද්ධාරකං පරියේසන්ති. තම්මේ ඉදං අපරි ඉත්තංචේව සද්ධාරකං ලද්දන්ති. ඔන්න හිතනවා. කොහොමද හිතන්නේ? මේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පැවිදි වෙලා. ඉතින් මේ ශ්‍රාවකයෝ කුමක්ද කරන්නේ? තමන්ගේ කය ගැන දැඩි පිළිකුලක් උපදවා ගන්නවා. කායගත ප්‍රතිභාවනාවෙන් පිළිකුල් භාවනාවෙන් තමන්ගේ ජීවිතය ගැන කය ගැන බලවත් පිළිකුලක් දැඩි පිළිකුලක් ඇති කරගෙන ඒ පිළිකුල නිසා කුමක්ද කරන්නේ? ඔවුන් තමන්ගේම ජීවිතය නැති කරගන්න හිතනවා. ඒ වගේ භික්ෂුන් වහන්සේලා එදත් හිටියා අදත් ඉන්නවා. ඉතින් ස්වාමීනි අන්නේ වගේ භික්ෂුන් වහන්සේලාට ජීවිතය නැති කරගන්න උවමනා වුණාට පස්සේ තමන්ම ජීවිතය නැති කර ගැනීම පිණිස පිහි හොයනවා, කඩු හොයනවා, කිනිසි හොයනවා, ආයුධ හොයනවා. මම හිතනවා ස්වාමීනි මට කිසිම හෙවීමකින් තොරව මට කිසිම විමසීමකින් තොරව අනේ මට ආයුධයකුත් ලැබුණා අනේ මට ආයුධ පහරකින් මැරෙන්නත් ලැබෙනවා කියලා මම හිත පහදවාගෙන මැරෙනවා කිව්වා. බලන්න මේ හැම අවස්ථාවක්ම තමන්ගේ ධර්ම මාර්ගයේ පිරිසුදු වෙන විදිහට ගත්තේ හැටි. අන්න එකයි වැදගත් වෙන්නේ. අපේ ජීවිතේ නොයෙක් සිදුවීම් මුණ ගැහෙනවා. අපි හිතමු ලෝකයක් වෙලාගෙන තියෙන මේ වසංගත රෝගය කියලා. මේ වසංගත රෝගය අභිමුවේදී හැමදෙනාම අසරණ වුණා. හැමදෙනාම මනසින් කඩා වැටුණා. ගේවල් වල දොරවල් වල හැම තැනකම වාගේ නොයෙක් විදිහ අර්බුද ප්‍රශ්න ඇති වුණා. ජීවිත සංකාව ඇති වුණා. මම ජීවත් වෙම්දෝ මැරෙම්දෝ කියලා. සමහර උදේ හොඳින් ඉන්න කෙනා හවස වෙනකොට මැරිලා වැටෙනවා. ඉතින් මේ වගේ තත්වයකදී වුණත් ඇයි මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ කියලා නුවණින් විමසන මෙහැර මේ වගේ තත්වයකදී ගැටිලා කලබල වෙලා වුණොන්ට චෝදනා අපවාද උපවාද කරගෙන පළක් වන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ අවවාදයේ මේ අනුශාසනාව අනුව ප්‍රකට වෙන දෙයක් තමයි ඕනෑම තත්වයක් ඉවසන්නට අපේ හදවතේ හැකියාව ඇති කර ගන්නට ඕන. ඕනෑම තත්වයක් දරන්නට අපේ හදවතේ හැකියාව ඇති කර ගන්නට ඕන. ඒ දරා ගැනීම ඉවසීම මත තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉදිරි ගමන තීරණය වෙන්නේ. එනිසා දරා ගැනීමත් ඉවසීමත් යමෙකුගේ ජීවිතයේ මොහොතින් මොහොත දියුණු වෙනවා නම් ආන්නේ පුද්ගලයාට දවසින් දවස මෝරා එන පුරපස හඳක් වගේ තම ජීවිතය තුළ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව කියන ගුණ ධර්ම දියුණු කර ගන්න ලැබෙනවා. දානීය, සීලය, භාවනාව කියන ඒ උදාාර ගුණ ටික වඩා ගන්න ලැබෙනවා. ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වැඩෙනකොට, දානාදී ගුණ ධර්ම වැඩෙනකොට ඒ ශ්‍රාවකයා කොහොමද ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරපු කෙනෙකුට කිසිදාක වරදින්නේ නැහැ. ඉතින් එනිසා අපි හැමදෙනාම දෙස් විදෙස් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන හැමදෙනාම මෙනෙහි කරන්නට ඕන. අපේ ජීවිතය කියන්නේ තනාග පිනිබිඳක් වගේ වහා නැසී වෙනසී නොපෙනී යනවා. ඉතින් මේ නොපෙනී යන්නට පෙර ආතුව අපි මේ ධම ජීවිතයට ගලප ගන්නට ඕන. කොච්චර ධනිය තිබුණත්, කොච්චර බලය තිබුණත්, ඔය ඈත රටවල් වල ජීවත් වුණත්, සංවර්ධිතයි කියලා හිතන රටවල් වල ජීවත් වුණත් ඇත්තටම පළක් වෙලා නැහැ. සංවර්ධිතයි කියලා හිතන රටවල් වල ජීවත් වුණත් මේ වගේ තත්වයක් ඉදිරියේ උත්තරයක් නැහැ. මිනිස්සු අසරණ වෙනවා, දහස් ගණනින් මැරිලා වැටෙනවා.
නොසිතූ නොපැතූ මොහොතක ජීවිතවලට කරදර එනවා, බාධක එනවා. එනිසා අපි මේ දහම තුල ජීවත් වුණොත් අපිට මහා පුදුම රැකවරණයක් සැලසෙනවා. එනිසා අප්‍රමාදීව දානය පුරුදු කිරීම, අප්‍රමාදීව සීලය පුරුදු කිරීම, අප්‍රමාදීව හොඳ හිත පුරුදු කිරීම, අප්‍රමාදීව ගුණය පුරුදු කිරීම විතරමයි අපිට පරලොව යන දවසට ගෙන යන්න ලැබෙන්නේ. එනිසා මේ පරලොව යන දවසට සතුටු සිතින් ගෙන යන්නට ඒ වගේ දේවල් එකතු කරගෙන තිබීම ගිහි පැවිදි අපි කාටත් එකසේම වැදගත් වෙනවා. එනිසායි බුදුරජාණන් වහන්සේ මේ බඳු ධර්මපරියායන් නැවත නැවත දේශනා කරමින් මේ ජීවිතය ගැන ඔබට කියා දෙන්නේ. ඇසට බැඳුනොත් බැඳෙන්නේ දුකට, කනට බැඳුනොත් බැඳෙන්නේ දුකට, නාසයට බැඳුනොත් බැඳෙන්නේ දුකට, දිවට බැඳුනොත්, කයට බැඳුනොත්, මනසට බැඳුනොත් ඔබ බැඳිලා ඉන්නේ දුකට. ඔබ මේ බැඳීමෙන් අත මිදුණා නම් ඔබ නිදහස් වන්නේ දුකින්. ඔබ බැඳෙන්නේ කුමන දුකකටද කියලා අහුවොත් ජාති දුකට. ජාතිය කියන්නේ ඉපදීම, ජරාව කියන්නේ වැහැරී යාම, ඒ වගේම ව්‍යාධිය කියන්නේ ලෙඩ රෝග වලට මුහුණ දීම, මරණය කියන දුක ඔබට තේරෙනවා. ඔබ දන්නවා ලෝකෙ මිනිස්සු කොච්චර මැරෙනවද? ඔබත් දින එක මැරෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ දුක තමයි නැවත නැවත ඉපදීම වශයෙන් අපට උරුම වන්නේ. මිනිස් ලොව උපන්නත් වෙන කොයම් තැනක ඉපදුනත් මේ කියපු දුක්ඛ ස්කන්ධයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ දුකෙන් අත මිදෙන තුරාවට ස්ථීර සැනසීමක් නැහැ. මේ භවතලයේ කොහේ ඉපදුනා, මේ 31 භවතලයේ කොහේ ඉපදුනත්, මේ සක්වල වේවා පිට සක්වල වේවා කොතනක ඉපදුනත් මේ කියන දුක අපේ ජීවිතවලට එනවාමයි. අපි ඉපදුනා නම් ඉපදුනා කියන්නේ කොමක්ද? ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, දුක ඉපදුනා කියන එකයි. එනිසා අපි අත මිදුණා නම් යමකින් මිදී ගියා නම්, නිදහස් වුණා නම් ඒ සැබෑ නිදහස් වීම කොමක්ද? මේ මහා දුකෙන් නිදහස් වීමමයි. ඉතින් ඒ නිසා මේවා ගැන හොඳට සිහිපත් කරන්න. එදා බුදුරජාණන් වහන්සේ පුන්න ස්වාමින් වහන්සේට මේ විදිහට අවවාද කරලා අවසානයේදී බුදුරජාණන් වහන්සේ සිරි මුව මඩලින් වදාරනවා සාධු සාධු පුන්න සක්හිස්සසි කෝ ත්වම් පුන්න ඉමිනා දමූපසමේන සමන්නාගතෝ සුනාපරන් තස්මින් ජනපදේ වත්තුං යසදානි ත්වම් පුන්න කාලම් මඤ්ඤසී කියලා වදාලා. බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්න මේ ඉවසීමට. එහෙනම් අපිත් මේ වගේ ඉවසන ශ්‍රාවකයෝ වෙන්නට ඕනේ. මිනිසුන්ගෙන් වේවා, ගිහියත්තන්ගෙන් වේවා, පැවිද්දන්ගෙන් වේවා අපේ ජීවිතවලට නොඑක් විදිහේ තර්ජන එන්න පුළුවන්, ගර්ජන එන්න පුළුවන්, නොඑක් විදිහේ නපුරු වචන හෙන්නට පුළුවන්, අවමන් කරන්න පුළුවන්, නින්දාබස් බනින්නට පුළුවන්, නොඑක් විදිහේ පාඩු පමුණවන්න පුළුවන්, අපිට ගහන්න බනින්න එන්න පුළුවන්, තරවටු කරන්න පුළුවන්, අපේ දේවල් කඩා වඩා ගන්න, පැහැර ගන්න එන්න පුළුවන්. මේ වගේ තැන්වල අපි ගැටිලා පළක් නැහැ. අපේ දේ අපි ආරක්ෂා කරගත යුතුයි. අපේ දේ අපි රැකගත යුතුයි. අපේ සැනසීම අපි හොයාගන්නට ඕන. ඒ ප්‍රශ්න වලට මැදි වෙලා හඬා ඉන්න කියන එක නෙමෙයි කියන්නේ. ඒ වගේම බේරෙන්නට ඕන. හැබැයි ඒ වගේ ප්‍රශ්න අභිමුවේදී කෙනෙක් නූපන් රාගය උපදවා ගන්නවා නම්, නූපන් ද්වේෂය උපදවා ගන්නවා නම්, නූපන් මෝහය උපදවා ගන්නවා නම් අන්නේ බරපතල తත්වය එයාට මෙලොවින් පරලොවට යන දාට දුගතිය යන්න හේතු වෙනවා නම්, ඒ වගේම එයාට සදාතනික සැනසීම අහිමි වෙනවා නම්, මේ ධර්මයේ ඇති ආශ්චර්යය එහාට මගහැරිලා යනවා නම්, ධර්මයේ සුවය එයාට මගහැරිලා යනවා නම් එතන තියෙන බරපතල ප්‍රශ්නයක්, බරපතල දෝෂයක්. ඒ දෝෂය කුමක්ද? තමන් හිතන පිළිවෙලේ දෝෂය. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මෙන්න මේ විදිහට හිතන්න පුරුදු වුණොත් මේ පුන්න ස්වාමීන් වහන්සේ ඉවසපු විදිහට කෙනෙකුට ලෝකෙ ඉවසන්න පුළුවන් නම් ඒකාන්තයෙන් එයා ජය ගන්නවාමයි. කුමකින්ද ජය ගන්නේ? සසර දුකින් ජය ගන්නවාමයි. එයා ඒකාන්තයෙන් අත මිදෙනවාමයි. කුමකින්ද අත මිදෙන්නේ? මේ ජාති මරණ වලින් යුක්ත සංසාර ගමනින් අත මිදෙනවා. එනිසා පුන්න ස්වාමින් වහන්සේ අප හැම දෙනාටම ලබා දුන්නේ වටිනා ආදර්ශයක්. එනිසායි බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නේ. පුන්න ඔබ ඒකාන්තයෙන් දක්ෂයි. පුන්න ඔබ ඒ සුණාපරන්ත දේශයටම යන්න ඔබට පුළුවන්. ඒ වාසය කරමින් මේ කෙලෙස් සටන ජය ගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ විවරණයකුත් ලබා දුන්නා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළාට පස්සේ පුන්න ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වන්දනා කරලා ආසනයෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේගේ මේ ආසනයේ වටා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියදීම ප්‍රදක්ෂිනා කරලා තමන් වැඩ හිටපු සේනාසනය පිරිසුදු කළා. සේනාසන භාණ්ඩ හකුලා නමා තබලා තමන්ගේ පාත්‍රයයි සිවුරුයි අරගෙන සුණාපරන්ත ජනපදයට වැඩම කළා. සුණාපරන්ත ජනපදයට වැඩම කරලා සුණාපරන්ත ජනපදයේ ඒ ස්වාමින් වහන්සේ බොහෝ කාලයක් වාසය කළා. වාසය කරලා ඒ සුණාපරන්ත දේශයේදී ඒ පුන්න ස්වාමින් වහන්සේ පළමු වස් කාලය තුලදීම උන්වහන්සේ මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ වාගේම මහා රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා 500ක් උපාසිකාවෝ ඇති කළා. 500ක් උපාසකවරු ඇති කළා. ඒ අතුල් වස තුලදීම මේ විදිහට ඒ මිනිසුන් අපුරු මිනිසුන් හිටපු සුණාපරන්ත දේශයේ උදවිය පවා දමනය කළා. නපුරු මිනිසුන් කියන්නේ ඒ කාලේ ඒ බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මේ සුණාපරන්ත දේශයේ හිටපු මිනිසු බොහොම රෞද්‍රයි කියලා.
බොහොම නපුරුයි කියලා. ඒ නපුරු මිනිසුන් පවා උපාසකයෝ උපාසිකාව බවට පත් කළා. කුමකින්ද? ආයුධයකින් නෙමෙයි, වෙන යමකින් නෙමෙයි. කොහොමද පත් කළේ? ඒකාන්තයෙන්ම මෛත්‍රිය නම් වූ ආයුධය නිසා. ඒකාන්ත ඉවසීම දරා ගැනීම නම් වූ ආයුධය නිසා, වෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ ඉවසීම දුටු, ඒ ස්වාමීන් වහන්සේගේ ශාන්තිය දුටු විශාල පිරිසක් දන් පැන් පූජා කළා. තිසරණේ පිහිටලා ධර්මයේ සමාදම් වෙලා ඒ ස්වාමීන් වහන්සේට පුළුවන්කම ලැබුණා සසර දුකින් තමනුත් අත මිදී බොහෝ දෙනෙකුට පාර කියා දෙන්න. ඉතින් ඒ උතුමන් වහන්සේ ඒ අතුල් වස තුලදීම උතුම් පරිනිර්වාණයට වැඩම කළා කියලා මේ බණ කතාවේ සඳහන් වෙනවා. ඉතින් මම මේ බණ කතාව ඔබට කියා දුන්නේ මේ බණ කතාවෙන් ඔබ ගත යුතු බොහෝ අවවාද තියෙනවා, අනුශාසනා තියෙනවා. මේ සෑම වචනයකම අකාලික වටිනාකමක් තියෙනවා. මේ විදියට එදා පුන්න ස්වාමින් වහන්සේ පිරිනිවන් වැඩම කළාට පස්සේ බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගමන් කරලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා යෝසෝ භන්තේ පුන්නෝ නාම කුලපුත්තෝ භගවතා සංකිත්තේන ඕවාදෙන ඕවදිතෝ සෝ කාලංකතෝ කස්ස තස්ස කා ගතිකෝ අபிසම්පරායෝ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ දෙව්රම් විහාරයේදී ඉතා කෙටියෙන් මට බණ දේශනාවක් කරන ලෙස ඉල්ලා සිටමින් ඒ විදිහට සුණාපරන්ත දේශයට ගිය වැඩම කරපු ඒ පුන්න ආයුෂ්මතුන් වහන්සේ පරලොව ගියා. ස්වාමීනි කොහෙද ඉපදුනේ කියලා ඇහුවා. ආන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පණ්ඩිතෝ භික්කවේ පුන්නෝ කුලපුත්තෝ පච්චපාදී ධම්මස්සානු ධම්මං නතමන් ධම්මාධිකරණං විහෙසේසි පරිනිබ්බුතෝ භික්කවේ පුන්නෝ කුලපුත්තෝ කියලා වදාලා. මහණෙනි ඒ පුන්න නම් වූ කුලපුත්‍රයා බොහොම පණ්ඩිත කෙනෙක්. මගේ ළඟට ඇවිල්ලා නිතර මට කරදර කරේ නැහැ, නිතර මට බණ අහන්න ඕන කියලා කිව්වේ නැහැ. මගේ ළඟට ඇවිල්ලා ඒ පුන්න ඉතා කෙටි අනුශාසනාවක් ඉල්ලුවා. ඒ කියන්නේ සමහර ස්වාමින් වහන්සේ කෙනෙකුට කෙටි අනුශාසනාව බොහොම සප්පායයි. හැබැයි එක බණ කතාවක් ඇහුවට බොහෝ ස්වාමින් වහන්සේලාට ඒක සප්පාය වෙන්නේ නැහැ. නැවත ධර්මය අසන්නට ඕන. බුදුරජාණන් වහන්සේ නැවත ධර්මය අසන එක මේ නින්දා කරේ නැහැ. ඒක අගයා සිටියා. නැවත ධර්මය අහන්නට ඕන. මෙහිදී දේශනා කරන්නේ මේ පුන්න නිතර මගේ ළඟට අවවාද ගන්න එන්න උවමනා වුණේ නැහැ. පුන්නට ඒ පාරමී ශක්තිය තිබුණා. පුන්න කියපු දේ හරියටම සිද්ධ කරලා පුන්න පිරිනිමී සැනසුණා කියන එකයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් එනිසා තථාගතයන් වහන්සේගේ ළඟින් සිරිපා අභියසින් මේ වගේ කෙටි ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරලා ඒ කුලපුත්‍ර උතුමන් වහන්සේ සදාතනික සුවයට වැඩම කළා. ඒ ධර්මපරියාය ඔබත් ඔබේ ජීවිතයට ගලපා ගන්න. ඉවසන්න බැරිම තැනක් ජීවිතේ එනවා නම් අන්න එතන තමයි ඉවසීමේ ආරම්භය කියලා හිතන්න. අන්න එතන ඉවසමින් ඔබ ඉදිරියට ගමන් කරන්න. මොනවද ඉවසන්නට තියෙන දේවල්? ඔබට ඉවසන්න බොහෝ දේවල් තියෙනවා. නපුරු වචන ඉවසන්න වේවි. ඒ වගේම මේ ශරීරයේ හැදෙන වේදනා දුක් පීඩා ඉවසන්නට වේවි. ජීවිතේ නොයෙක් දේවල් අහිමි වෙනවා, මගහැරිලා යනවා, ඒවා ඉවසන්න වේවි. ඒ වගේම ඔබේ ශරීරයේ අනේක විද වේදනා පීඩා දුක් ඇති වෙනවා, අන්න ඒවා ඉවසන්න වේවි. මුළු ජීවිතේ නොයෙක් විදිහේ ප්‍රශ්න වලින් අවුල් වෙන්නට පුළුවන්. ඒ හැම තැනක්ම ඉවසීමෙන් කල්පනාකාරීව උපක්‍රමශීලීව අකුසල් වඩන්නේ නැතිව පව් වඩන්නේ නැතිව ජීවිතයට මුහුණ දෙන්න ඔබ අධිෂ්ඨාන කර ගන්නට ඕන. කවදා නමුත් කොයි මොහොතේ නමුත් ජීවිතයට ඇති එකම සැනසීම කරපු පින පමණයි කියලා හැමදෙනාම සිහිපත් කරන්න. ඒ පින නිසා අපට කවදා නමුත් ජීවිතේ මේ මනසට මේ හිතට පුදුම සාන්තියක් සතුටක් ඇති වෙනවා. අන්නේ සතුට සාන්තිය ලැබීම පිණිස මෙලොවින් පරලොවට යන දාට සුගතිය හිමි කර ගැනීම පිණිස මේ ජීවිතයේදී හෝ ඊටාම ඉක්මනින් මේ ධර්මාවබෝධයෙන් සැනසීම පිණිස මේ ධහම තමයි එකම බෙහෙත, එකම ඖෂධය, එකම මඟ පෙන්වීම, එකම රැකවරණය කියලා ඔබ තරයේ අදිෂ්ඨාන කරගන්න. ඉතින් අද මේ උදාර උතුම් ධර්ම දේශනාවේදී මේ විදිහ උතුම් ධර්මපරයායක් දේශනා කළේ ඒ පින්වත් ගල්කිස්සේ පදිංචි ලලිතා කෙස්සිරි මෑණියන්ගේ ආරාධනාවෙන් ඒ පින්වත් මෑණියන් විසින් තමන්ගේ පුත්‍ර රත්නය වන මේ ජනවාරි මාසේ 14 වෙනිදා උපන්දිනය සමරන අමල් සංකන කෙස්සිරි පුතාට සෙත් ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී බව ලැබේවා කියන මෛත්‍රී ප්‍රාර්ථනය එතුමිය මවක් හැටියට තම පුතුට ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරමින් ඒ පුතුට යම් දුක් විපතක් පැමිණ නැත්නම් අකුසල විපාකයක් පැමිණ නැත්නම් දුකක් කරදරයක් පැමිණ නැත්නම් වහවහ මේ ධර්ම දානයේ අනුහසින් මේ උතුම් බුදුබණ පදයේ අනුහසින් තථාගත බුදු ගුණ බලයෙන් දුරු වේවා සැනසීම ලැබේවා කියලා එතුමිය ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුව ලැබේවා මේ ධර්ම මාර්ගයට පිවිසේවා කියලා එතුමිය ප්‍රාර්ථනා කරනවා. තම පුතු වෙනුවෙන් යම් අම්මා කෙනෙක් මේ ලෝකයට පුතෙකු බිහි කරලා දරුවෙකු බිහි කරලා අම්මා කෙනෙක් හදවතින් ප්‍රාර්ථනා කරන මාගේ පුතා මේ ධර්මයට පැමිණේවා කියලා. බලන්න මොනතරම් පිවිතුරු ප්‍රාර්ථනාවක්ද. මේ ලෝකේ හැම අම්මා කෙනෙක් වගේම ඒ ප්‍රාර්ථනාව සිද්ධ කරනවා.
නුවණ තියෙන සිහිය තියෙන සත්පුරුෂ හැම අම්මා කෙනෙක්ම එහෙම ප්‍රාර්ථනා කරනවා අනේ මගේ දරුවොත් මේ ධර්ම මාර්ගයට පැමිණේවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම අම්මා කෙනෙකුට එහෙම තාත්තා කෙනෙකුට කළ ගුණ සලකලා කවදාවත් ඉවර කරන්න බෑ කියලා. අම්මා දකුණු උරහිසේ තාත්තා වම් උරහිසේ තබාගෙන අවුරුදු 100ක් බිමට බස්සන්නේ නැතිව කෑම බීම ආදී සියලු අපෝපස්ථාන සිද්ධ කරනවා යම් දරුවෙක්. නමුත් ඒ දරුවට අවුරුදු 100ක් එහෙම උපස්ථාන කළත් කිසිදාක එයාට බෑ එයාට ලැබෙන්නේ නැහැ කළ ගුණ සලකලා නිමා කරන්නට. ඒ තරමින් මව් ගුණය පිය ගුණය සුවිශාලයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. සුවිශාලයි කියන්නේ තමන් වෙනුවෙන් තමන්ගේ අම්මා තාත්තා කරපු කැපකිරීම මෙතකයි කියලා කියන්නට බෑ. ඉතින් ඒ නිසා අම්මා කෙනෙක් මේ විදිහට ප්‍රාර්ථනා කිරීම ඒ දරුවන්ට බොහොම සතුටට කාරණයක්. ඒ දරුවෝ මේවා කල්පනා කරන්න ඕනි බොහොම ගැඹුරින්. ඒ වගේම එතුමිය ආශිර්වාද කරනවා තම මුණුබුරු සෙනිත් අක්ෂණ කිස්සිරි දරුවාගේ නිදුක් නිරෝගී භාවයේ එතේ පුංචි දරුවට සියලු සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තම ලේලිය ඒ සාරංගා මහත්මියත් නිදුක් නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තම දියණිය උච්චාලා කිස්සිරි ඒ දියණිය නිදුක් නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තම මුණුබුරු සෙවින් රමිල් සුදර්ශන් සහ විරෝෂන් සමිත් සුදර්ශන් දරුවන් දෙදෙනාටත් ඒ වගේම තම බෑණනුවන් වන සුදර්ශන මහත්මයාටත් නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තම මම ඇතුළු සහෝදර සහෝදරියන්ට මේ පිනෙන් සුවපත් භාවය ලැබේවා. සසර සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ උතුම් ධර්ම දානමය කුසලය අමා නිවන් පිණිස වේවා කියලා ඒ පින්වත් ලලිතා මෑණියෝ ප්‍රාර්ථනා කරමින් තමයි අද මේ උතුම් ධර්ම දේශනාව තම පුතුගේ උපන්දිනයේ දහස සිහිපත් කරන්නේ දේශනා කරවා ගන්නේ අසන්නේ දානයක් ඇටියට ලබා දෙන්න. ඉතින් අපිත් ආශිර්වාද කරන ප්‍රාර්ථනා කරනවා පින්වත් ලලිතා මෑණියෝ ඇතුළු හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා සසර දුකින් අත මිදේවා හැම සැනසීමක්ම මේ පිවිතුරු ධර්මයේ අනුවසින් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු ඥාතීහු සියලු දෙවියෝ මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් පින්වත් ලලිත මෑණියෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් ධර්මාවබෝධයෙන් සැනසේවා. මේ උතුම් බණපදයේ ඇසූ ශ්‍රවණය කළ දෙස් විදෙස් හැමදෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් භාවයටපත් වෙත්වා හැමදෙනාම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සම්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලම් රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු ඉද්ධිතං පත්ථිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු
සම්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසී යත්හාති සාධු සාධු සාධු